නිමල් සිරිපාල මහත්තයලා තාවකාලික ආණ්ඩුව හැදෙන්න දෙන්නේ නැතුව ඒක අවුල් කරලා මෙතනට ගෙනාව රනිල් වික්‍රමසිංහ මහත්තයා ගේන තැනට පාර කපලා දැන් එතුමා තමයි ඔය ගුවන් තොටුපොළ විකුණන්න දැන් වැඩේ ලෑස්ති කරන්නේ. මේක විසඳෙන්න නම් අර්බුදයේ මුලට යන්න ඕන. විදේශ විනිමය හරියටම එළියට ගියව අප එන්න ඕන. අනීතික වශයෙන් කරන මුදල් ගනුදෙනු උන්ඩියල් හවාල් කියන සිස්ටම්ස් වලින් ගහල්ලි අනේක නවතර කරන්න ඕන. ඒක නිසා මේ සිස්ටම් එක වෙනස් කරන්නේ නැතුව මේ පුද්ගලයෝ වෙනස් වුණයි කියලා වෙලා එක හොරෙක්ගෙන් තව එකකට බැටන් එක චේන්ජ් කරුවයි කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඔබේ කවන්නේ රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ නින්නාද සජීවී සංවාදයේ සමගයි. ඔබ දන්නවා උදා වෙලා තියෙන ප්‍රසන්න කාලයක් අපේ හෙළ ජනයාගේ ආධ්‍යාත්මික කාලසටහන ඇතුලේ උන්ගේ ජන ජීවිතය සකස් කරගන්න සූපත් කරගන්න තියෙන කාලයක් අපි බොහෝ විට සටන් බිමකට යොමු වෙලා ඉන්නවා අර්ගල බිමකට අවතීර්ණ වෙලා ඉන්නවා හැමතැනම පෝලිං ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. හැබැයි අපි හැමදාම කතා කරනවා රටමැද ඉඳන් මේ ලංකාවේ මේ අර්බුදය දේශපාලන ස්ථාවරත්වයේ සහ ආර්ථික ස්ථාවරත්වයේ අපි ඊටාම සාර්ථකව ඇති කරගන්න ඕන කොහොමද කියන කාරණේ. හැබැයි මේ කතා බහ කාටවත් ඇහෙනවද? කවුද මේවට ඇත්තටම උත්තර හොයන්නේ? ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි දවසින් දවස මේ ප්‍රශ්නය වැඩි වෙන ආකාරයක් දක්නට ලැබෙනවා. බොහෝ දෙනෙක් කියනවා නෑ මේ ප්‍රශ්නේ දැන් විසඳමින් පවතිනවා කියලා. මොකක්ද අපි මේකෙන් විශ්වාස කරන්නේ? දැන් මේ වෙනකොට ඇතැම් දේශපාලන පක්ෂ තමන්ගේ අර්බුදය තමන්ගේ පක්ෂය ඇතුළට අරගෙන ගිහිල්ලා දැන් පක්ෂ අර්බුදයකට ලක් කරලා ඒ පක්ෂවල අර්බුද ගැන අපිත් එක්ක සාකච්ඡා කරනවා. අපි ඉල්ලා සිටපු රටද මේ අපි ඉල්ලා සිටපු වෙනසද මේ අපිට ලැබෙන්නේ? මිනිස්සු බොහෝ විට කලකිරීමෙන් කතා කරන්නේ උන් බොහොම මේ වෙහෙසකාරී තත්වය අරගෙන යනතුරු බොහොම උද්වේගයෙන් ඉවසීමකින් තොරව කටයුතු කරන ආකාරය දක්න ලැබෙනවා. පාර්ලිමේන්තුව දිහා බලපුවහම අපිට හිතෙනවා මේ අපේ රටද අපි අත්විඳින ප්‍රශ්නද මේ කතා කරන්න කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. කොහොමනත් ඔබ මම එකම තැන මේ ප්‍රශ්නය තවදුරටත් අත්විඳින්මින් ඉන්නවා. අපි පීඩකයෝ සමහර විට මේ පීඩාව දරා ගන්න බැරි නිසා අපි වගේම පීඩකයෝ නැත්නම් අපි වගේම මේ පීඩිතයන් කණ්ඩායමක් අපි මේකෙන් පීඩාවට පත් වෙන අය පීඩකයෝ ඉන්නවා. හැබැයි අපිම මේ ප්‍රශ්න ඇති කරගන්න සූදානම් වෙනවා. මහා පාරදී අපිට දක්නට ලැබෙනවා. කෙසේ වෙයි නමුත් අර්බුදයේ හෙට දවස පිළිබඳ කතාවක් අවශ්‍යයි ලංකාවට. අර්බුදයේ හෙට දවස බොහෝ අය කියනවා මේක විසඳෙයි කියලා. තවත් අය කියනවා විසඳෙන්නේ නැති වෙයි කියලා. මේකෙත් ඇත්ත සහ බොරුව අපි හොයාගන්න ඕනේ. අපි නිරන්තරව උත්සාහ කරන්නේ මහජනයාට මේ ඔවුන්ගේ දේශපාලන කියවීම ටිකක් පුළුල් තලයකට අරගෙන යන්න. ඒ නිසා මහජනයාගේ දියුණු කියවීමක් ඇතුළේ තමයි අපිට හොඳ රටක් හදාගන්න පුළුවන් වෙන්නේ. කවුරු කොහොම කිව්වත් අපි මේක තමයි ඇත්ත. අපි ආරාධනා කළා අපි මේ සාකච්ඡාව මේ සංවාදයේ කලින් ඉඳන්ම අරගෙන එන එකක් ඔබ හොඳ ආකාරව දන්නවා. අපි ආරාධනා කරා වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා මේ අර්බුදයේ ඉදිරි පෙළ නැත්නම් ඉදිරි පිටපත සහ හෙට දවස් කතා කරන්න අයිබෝන් කියලා පිළිගන්නවා. ඒත් එක්කම අපි ආරාධනා කරා වෛද්‍ය සුමිත් වන්නරච්චි මහත්මයාට අපි බොහොම ආදරෙන් පිළිගන්නවා රටමැදට බොහෝ ගැටලු තියාගෙන අපිත් එක්ක මේ අර්බුද මැද්දේ ප්‍රශ්න බොහොමයක් මැද්දේ අපිත් එක්ක මේ සංවාදයට ඔබතුමන්ලා පැමිණියා. මම කැමතියි අර්බුදයේ හෙට දවස් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා දැන් මේ අපි අද දෝ හෙට දෝ මේක විසඳෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි අපි දවසක් බොහොම අමාරුවෙන් ගෙවා ගන්න. බොහෝ අය කියනවා බේල් දෙකක් කන්න කියලා කියනවා අපේ අග්‍රාමාත්‍යවරයා. හැබැයි බොහෝ අය කියනවා එක වේලක්වත් කන්න බෑ කියලා. කොහොම හරි අපි මේ ප්‍රශ්න පෝලිං මැද්දේ දවසක් ගෙවන්නේ ඊළඟ දවසේවත් අපිට මේ ප්‍රශ්න වලින් නිදහසක් තිබෙයි කියලා. හැබැයි මේ ඇතම් කණ්ඩායම් කියනවා දැන් ප්‍රශ්නේ හරි කියලා. දැන් මේ විසඳෙමින් තියෙනවා කියලා. හැබැයි වසන්ත බණ්ඩාර මහත්මයා අපි විසඳීමේ ක්‍රියාවලියට අපි අවතීර්ණ වෙලා තියෙනවද? මොකද්ද දැන් වර්තමාන තත්ත්වය? අපි එතනින් සාකච්ඡාවට මුලපුරමු. ගමගේ මැතිතුමා දැන් අපි මේ අර්බුදය ආර්ථික අර්බුදයක් ලෙස තමයි පැන නගින්නේ. ඒ කියන්නේ ආණ්ඩුවේ ආදායම් පහළ වැටීම සහ ඩොලර් සංචිත සිදී යෑමත් එක්ක අපිට විදේශීය මිලදී ගැනීම වලට ගෙවන්න බැරි වෙනවා. ඩොලරේ වටිනාකම වැඩි වෙනවා, රුපියල කඩා වැටෙනවා. ඒතර මේ ආර්ථික අර්බුදය අපි කිසිසේත්ම පිළිගන්නේ නැහැ. මේක හදිසියේ මේ කොවිඩ් වසංගතය නිසා ඇති වූ දෙයක් කියලා අපි කලිනුත් කියලා තිනවා. අපි 2014 වගේ ඈත කාලේ තමයි අපේ සංවිධාන වලින් පළ කළා මුරගල කියලා සංගරාවක්. ඒ සංගරාවේ අපි ලිපි මම ඈත ඊයේ පෙරද බැලුවා ලිපි 8ක් පළ කරලා තිබුණා 2014 අවුරුද්දේ විතරක්. ඒ වෙනකොට ඔය බණ්ඩාගාරයේ හිටපු ලේකම් පී.බී. ජයසුන්දර මහත්මයා හරහා ඒ දියත් වෙච්ච ආර්ථික ඝාතක ක්‍රියාවලිය හරහා
මේ අද තියෙන අර්බුදයට අපි ලක් වෙනවා කියලා. මේක පවත්වාගෙන යන්න බැරි ආර්ථික මොඩලයක් අපි ආනයන වගේ ආනයන ආදායම වගේ ආනයන වියදම අපනයන ආදායම වගේ දෙගුණයක්. ඒතර මේක කොයි වෙලාවක හරි මේක කඩා වැටෙනවා කියන එක පෙන්වලා දුන්නා. ඒතර මේක එක්තරා විදියක දැනුම්වත් ඇති කළ තත්ත්වයක් කියන සැකය බරපතල විදියට තියෙනවා. මොකද භාණ්ඩාගාරයට හරි මහ බැංකුවට හරි බඳව ගන්න නැහනේ සාමාන්‍ය පෙළ අංක ගණිතයේ අසමත් අය. ඉතින් මේවා සම්බන්ධයෙන් මේ අංක ගණිතමය වශයෙන් බැලුවත් මේ අර්බුදය පෙරෙන්න තිබූ දෙයක්. ඒතර මේ ආර්ථික අර්බුදය දැන් මුල් කරගෙන දේශපාලන අර්බුදයක් මතුවුණා. ඒකත් උච්චතම අවස්ථාවට ආවා. දැන් ඒක අවසානයේදී මේ ආහාර අර්බුදය සහ ඉන්ධන ඖෂධ හිගේවත් එක්ක මානුෂීය අර්බුදයක් දක්වා වර්ධනය වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ කියන්නේ මේක අපි මහජනයා බය කරන්න නෙවෙයි. නමුත් රෝගියෙක් වුණත් රෝගයක් පිළිබඳව සංගවලා බොරුවට රෝගියාගේ හිත සතුටු කරලා හරියන්නේ නැහැ. දැන් ලෙඩේ භයානක තැනකට ඇවිල්ලා කියලා කියන්න ඕන පිළිගන්න ඕන. එතකොට තමයි අපිට ඒකට සූදානම් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මේ පරණගෙන තත්ත්වය එක්ක මේක මානුෂීය අර්බුදයක් දක්වා ආහාර හිගය ඉන්ධන හිගයත් එක්ක ඇතිවෙන ඇම්බියුලන්ස් එකක්වත් පාර දුවන්න බැරි තත්ත්වය ඖෂධ හිගය ඒවත් එක්ක විශාල අර්බුදයකට ගමන් කරනවා. දැන් අදත් බලශක්ති අමාත්‍යවරයා කිව්වා අපි ටෙන්ඩර් කැඳෙව්වත් කවුරුත් ගන්නෙ නැහැ. මොකද මුදල් නොලැබෙයි කියන ඒ අවිශ්වාසය නිසා දැන් අපේ විශ්වාසය බිඳ වැටලා තියෙනවා. ඒතර විදුලි අර්බුදෙත් එනවා. විදුලිය දැන් මෑත කාලිනව පනත සම්මත කරා ඊයේ ටෙන්ඩර් නැතුව මිලදී ගැනීම කරන්න. අඩු මිල. ඒකට තවත් මේක ඉහළ යනවා මේ විදුලි බිල තවත් ඉහළ යන තත්ත්වයක්. ඒතර ඒ ආදී වශයෙන් ගන්න පියවර පවා තවදුරටත් අර්බුදයේ වර්ධනය වෙන පියවර තමයි ගනිමින් තියෙන්නේ. දේශපාලන අර්බුදයක් වර්ධනය වෙන තත්ත්වයක්. ඉතින් ගමකමැතිතුමා මේකෙදී අපි දකින දෙයක් තියෙනවා. මේකෙදී අපි ලෝකයේ තියෙනවා සංකල්පයක් නෙමෙයි ඒක භාවිතා වෙන උපාය මාර්ගික ක්‍රියාවලියක් ආපදා අධිරාජ්‍යවාදය කියලා. ඒ කියන්නේ යම්කිසි ආපදාවක් නිර්මාණය කරලා හරි එහෙම නැත්නම් ස්වභාවික ආපදාවක් යොදාගෙන යම් රටවල් තෝරාගත් රටවල් ඔවුන්ට උපාය මාර්ගික වශයෙන් වැදගත් රටවල් ශ්‍රී ලංකාව කියන්නේ මේ ඉන්දු පැසිෆික් කලාපයේ තියෙන වැදගත්ම වටිනාම උපාය මාර්ගික මර්මස්ථානයි. ඒ නිසා අපිව යටත් කරන්න අපිව දුර්වල කරලා මේ රටේ පය තබා ගන්න ඔවුන්ට ඕන විදිහට හසුරවන්න දීර්ඝ කාලීන ක්‍රියාවලියක් තියෙනවා. යුද්ධය පවා ඔවුන් යොදාගත්තා ඒ කාලේදී. ඒතකොට අපිට මතකයි සුනාමි ආපදාව ආපු වෙලාවේ ඒ ආපදාව යොදාගෙන සුනාමි සහන මණ්ඩලය කියලා LTT සංවිධානයට වෙනම රාජ්‍යයක් අර සුඩානය වගේ දෙන්න සූදානම් වුණා. ඒක එදා පරාජය කරන්න පුළුවන් වුණා. ඒතර මෙවර මේ ඔවුන්ගේ දායකත්වයේ සහිත නිර්මාණය කරපු මේ ආර්ථික අර්බුදය යොදාගෙන දැන් අපිව එක්තරා විදියක රෑම්ප් කියලා එකක් තියෙනවා. අහලා තියෙ ඔය මේ ගොවිපළවල් වල සතුන්ව මස්කඩේට අරයන්න ලොරිය දක්වා අරයන්න ආරම්භයේදී ටිකක් පළලයි අන්තිමට එක පටු වෙලා ආපසු හැරෙන්න බැරි තැනකදී ඒ ලොරියට නැගීම හැර වෙන එකක් කරන්න බෑ. ඒතකොට අපිවත් එවැනි තැනකට අරයි යන බව පේනවා. විශේෂයෙන්ම ඉන්දියාව මේ කලාපයේ ඇමරිකාව ක්වැඩ් කියන ඇමරිකාව ඉන්දියාව ඔස්ට්‍රේලියාව ජපානය රටවල් 4 ඒ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන ඉන්දියාව ඔවුන්ට ඕන තැනට මේ ආපදාව යොදා ගනිමින් අපිව රැගෙන යන බවක් පේනවා. අපිට යන්තම් හුස්ම ගන්න විතරයි ඔවුන් උදව් කරන්නේ. දැන් අඩු තරමින් ඩොලර් බිලියන 5ක් 6ක මුදලක් අවශ්‍යයි මේ අර්බුදයෙන් ගොඩ යන්න යම් පියවර ප්‍රමාණයක් ගන්න. නමුත් එහෙම නෙවෙයි මේ උදව්ව කරන්නේ. චීනෙන් රුසියාවෙන් උදව් ගන්න අවස්ථාව දෙන්නෙත් නැහැ. ඒකට විරුද්ධයි. දැන් ඊයේ පෙරේදා අපි කතා කරමු ඉස්සරහට මේ රුසියන් ගුවන් යානයේ සම්බන්ධ ප්‍රශ්නේ. එතකොට මේක යන්තම් හුස්ම ගන්න ඉඩ දීලා අපිව අරගෙන යනවා ඔවුන්ට ඕන තැනට. අපේ දැන් මේ වෙනකොට විශාල වශයෙන් අපි ඉන්දියාවේ උමනාවන් ඉටු කරමින් ඉන්නවා. මේ ඩොලර් සොච්චමත් දීලා ඩොලර් බිලියන 1.5ක් දීලා තෙල් ටික ගන්න භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගන්න අහවල් දේ කරපන් ඒ විදියට. දැන් ආරක්ෂක ගිවිසුම් 3ක් අත්සන් කරා. අපි කන්තලේ අක්කර 20000ක් දුන්නා. දැන් සාම්පූර් අක්කර 1000ක් දීලා තියෙනවා අදානි මේ ඉන්දියන් රාජ්‍ය සමාගමකට. මන්නාරමේ තව අක්කර 1000ක් දෙනවා. ඊළඟට බටහිර ජටිය දුන්නා වරායේ. ඊළඟට නැගෙනහිර ජටිය දැන් ආපසු ගන්න ඉල්ලීමක් කරමින් ඉන්නවා. ජපානයේකට ඩොලර් මිලියන 500ක් යොදවනවා කියලා කියනවා. ඊළඟට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සම්පූර්ණයෙන්ම 100%ක් මිලදී ගන්න
කටයුතු කරමින් ඉන්නවා ඉන්දියාවේ ටාටා සමාගම මීට පෙර එමිරේට්ස් ආයතනයට දීලා තිබුණේ කොටස් වලින් 140ක් අයිතිය අපිට තිබුණා. දැන් මේක එහෙම නෙමෙයි අපේ වාහනයක් විකුණනවා වගේ ඉඩමක් විකුණනවා වගේ සම්පූර්ණ අයිතිය විකුණා දමන්න සැලසුම් කරලා තියෙනවා. ඊළඟට මත්තල ගුවන්තොටුපළත් ඔවුන් අත්පත් කරගන්න මිලදී ගන්න ඒ ආදී වශයෙන් විශාල අත්පත් කර ගැනීමක්. අපි රටේ ජීවත් වුණාට රට අපේ නොවේ කියන තැනකට එන්න පුළුවන්. ඒ අතර මැදිහත් වීමට යුදමේ ඒ කියන්නේ හමුදාමේ මැදිහත් වීමකට පවා පාර කපා ගනිමින් තියෙනවා. මේ මානුෂීය අර්බුදයේ ඉස්සරහට දාලා දැන් අපි ආහාර අර්බුදයක් එනවා කියලා අපි ගෙසරෙත් කතා කරා. ඒක නිර්මාණය කරමින් දැන් තමිල්නාඩුවේ දේශපාලඥයෝ කියනවා උතුරේ ජනතාවට ආහාර නැහැ නිසා ඉන්දියාව මැදිහත් විය යුතුයි. දැන් ඉන්දියාවේ හමුදාවට පලාලි ගුවන්තොටුපළට ඕනෑම වෙලාවක ගුවන් යානා ගොඩ බාන්නත් අවසර දීලා තියෙනවා. එතකොට සූක්ෂමව මේ ආපදාව යොදාගෙන අපව අර කියන රෑම්ප් එකේ රැගෙන යනවාද කියන බරපතල ප්‍රශ්නය තියෙනවා. මේත කාලයේදී ධානු අග්‍රාමාත්‍යවරයෙක් කියනවා මේ ශ්‍රී ලංකාවේ ජනතාවත් එක්ක හිට ගන්නවා කියලා. සමහර විට වුණ අපිත් එක්ක හිට ගන්නේ මේ වන විටත් ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයේ අපි ගොදුරක් වෙලා ඉන්න හින්දාද කියලා දන්නේ නැහැ. හැබැයි කෙසේ වෙනමුත් ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන මේ අර්බුදය ඇතුලේ අපේ පීඩාව ඇතුලේ පීඩාව නිසා අපිට බොහෝ දේවල් දැනෙන්නේ නැහැ. රටෙන් රට දුන්නාම මොකෝ ගුවන්තොටුපළ අරයි යනමයි ඊ ලංකාවෙනේ තියෙන්නේ. මේ වගේ අපිට තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ඓතිහාසිකව අපේ වැඩුණු අදහස් බොහොමයක් තිබුණා. ලංකාවේ කැලෑවක් දුන්නාම මොකෝ කැලෑව ගෙනියන්නේ නැහැනේ වගේ කියන අදහස් තිබුණා. හැබැයි මේ අපේ මේ ජාතික වශයෙන් වැදගත් වන ස්ථාන වෙනත් රටවලට නැත්තම් වෙන අපි දන්නවා පහුගිය කාලේ අදානි වගේ සමාගමක් පිළිබඳ ලංකාවේ ඇතිවෙච්ච කතාබහ අතිශය බරපතලයි. මම හිතන්නේ බොහෝ අරගලකරුවන් පවා අපි දැක්කා මේ බොහොම නරක සමාගමක්. හැබැයි දැන් ඊට වඩා හොඳයිද මානුෂීය තත්ත්වයක් තියෙනවා. මේවා පිළිබඳ අපිට කතාවක් තියෙනවා. අපි ටිකක් හිතලා බලමු. මේ පීඩාව ප්‍රශ්නය ඇතුලේ පෝලිං වලින් දැද්දි ප්‍රශ්න වලින් දැද්දි අපිට මේවා දැනෙන්නේ නැද්ද? සුමිත් මහත්මයා දැන් මේ ඔබගේ පළවෙනි විග්‍රහයට අපි අවස්ථාව ලබා දෙනවා. මේ අර්බුදය හෙට දවස ඔබ දකින ආකාරයට කුමක් වෙයිද? මේ අර්බුදය විශේෂයෙන්ම ජනතාවට දැනෙන්නේ දැන් මේ ඩොක්ටර් වසන්ත බණ්ඩාර කියපු පිටිපස්සේ තියෙන භූදේශපාලනය ජනතාවට මේ වෙලාවේ දැනෙන්නේ නැහැ. කතා කෙරුවත් ඒක පැහැදිලි කරන්න කියලා දුන්නත් ඒක පැහැදිලි කිරීම සමහර වෙලාවට මේ හාස්‍යයට ලක් කරන තත්ත්වයට සමස්ත ජනතාවම පත් වෙලා තියෙනවා. කියන්නේ මේ වෙනකොට මේතුමා මේ පැහැදිලි කරපු මේ කුමන්ත්‍රණය තුළ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය විපක්ෂ නායක විපක්ෂයේ සිටින සියලු දෙයම ආණ්ඩු පක්ෂය සහ ඊට පිටින් ඉන්න ආණ්ඩු විරෝධී කියන වාමාංශික පක්ෂ සහ සියලු අය රටේ මොනවාද ප්‍රොෆෙෂනල් බොඩීස් කියන ඔය මේ ලෝයස්ලා වගේ කට්ටිය සියල්ල සහ මේ රටේ නව පරපුර කියන ජනතාව ඔය අරගල කරන කට්ටිය සියල්ලම එකම ඇජෙන්ඩා එකකට මේ රට මේ මෙතුමා පැහැදිලි කරපු දේ සාක්ෂාත් කර ගැනීම සඳහා අඩු වැඩි වශයෙන් දායක වෙන වැඩ කොටසට පත් වෙලා තියෙනවා. අරගල කරුවන් පව දායක වෙන කලුද? අනිවාර්යෙන්ම තත්ත්වයකට පත් වෙලා තියෙද්දි ඉතින් මේ ජනතාවට එකපාරට මේක කිව්වට තේරීමේ අමාරුකමක් තියෙනවා. ඒක තමයි විශාල මේ වෙලාවේ තියෙන ඛේදවාචකය. ජනතාවට තේරෙන්නේ ආර්ථික අර්බුදය ගැන. ඒගොල්ලෝ පොලිමේ ඉන්න එක පිළිබඳව බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙන එක, බෙහෙත් මිල ඉහළ ගිහිල්ලා තියෙන එක, ප්‍රවාහන ඉහළ ගිහිල්ලා තියෙන එක, වැඩට යන්න බැරුව එක. ඒක එහෙම තත්ත්වයේ තියෙද්දි රාජ්‍ය සේවය ප්‍රසාරණය කරලා විශාල ලක්ෂ 16කට එහා ගිය ජනතාවක් සේවක සංඛ්‍යාවක් ඉන්න විශාල ප්‍රමාණයක් නඩත්තු කරන්න වෙලා තියෙන රජයට. ඉතින් නඩත්තු කිරීම සඳහා රාජ්‍ය ආදායම් පහුගිය කාලය තුළම සියල්ල මේ නැති වෙලා ගිහිල්ලා තියෙනවා. රාජ්‍ය ආදායම නැති වෙන්න රාජ්‍ය වියදම් වැඩි වෙලා තියෙනවා. රාජ්‍ය සේවය පවත්වාගෙන යාම සඳහා අද මාසය ගාන හැම මාසයකම මුදල් අච්චු ගහන්න වෙලා තියෙන මුදල් සංසරණයට එකතු වෙනවා. ඒකත් එක්ක ඉන්ෆ්ලේෂන් එක මේ උද්දමනය වැඩි වෙලා තියෙනවා. ඒ උද්දමනය වැඩි වෙන අතරතුර මේකට බලපෑමට අපිට රටට එන්න තියෙන ප්‍රධාන වශයෙන් ආදායම් වශයෙන් විදේශ විනිමය අපිට නැති වෙලාම ගිහිල්ලා තියෙනවා සම්පූර්ණයෙන්ම. ඒකට හේතුව මේ වෙනකොට මේ ආර්ථිකය හරියට කළමනාකරණය කළ තිබුණා නම් මගේ ගණන් බැලීමේ හැටියට මේ අරුබුදේ එන්න ඕනේ නැහැ. අපි අඩු ගානේ මේ ආර්ථිකය තුළ මේ විදේශ විනිමය
ඔය ඩොලර් බිලියන 5ක් ගෙවලත් අපිට ධන තත්ත්වයක තියාගන්න පුළුවන් තත්ත්වයක තියෙන්න ඕන හරියට මේක පාලනය කරනවා නම් මේක දැනගට. හැබැයි මෙතුමා කිව්වා වගේ අර 2013 14 කාලේදී විග්‍රහ කරපු ආකාරයට වෙච්ච එකේ අවසානයේට ඇවිල්ලා තවදුරටත් 2012 දී ගෙනාපු යෝජනා මත මුදල් පනත් මත 2016 දී ක්‍රියාත්මක කිරීම තුළ විශාල වශයෙන් රාජ්‍ය දේපල කියන්නේ මධ්‍යම බැංකුව හරහා සෙන්ට්‍රල් බැංක් එක හරහා එන මුදල් විශාල වශයෙන් හොරපාරේ යන තත්ත්වයට පත් වෙලා ඒක දන්නේ නැතුව හරියට අර මේ ගඟක් යටින් හිල් කරලා ගඟක් වෙනත් මාර්ගයකට හැරෙවුවා වගේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකට මේ ඉන්න පාලකයෝ මේ ඉන්න හිටපු පාලකයෝ දේශපාලකයෝ සියල්ල අය වග කියන්න හින්දා මේගොල්ලෝ මේක හරියාකාරව මේක හරි මගට ගන්නෙ නැහැ. දැන් උදාහරණයක් කළොත් මේගොල්ලෝ කියනවා ඔව් අපිට එන්න තිබුණේ රෙමිටන්ස් මේ පිටරටවල වල වැඩ කරපු අයගේ එන ප්‍රේෂණ අඩු වෙලා. ඇයි ප්‍රේෂණ වලට අඩු වුණේ මොකද කියන එක පිළිබඳව කතා කරන්නේ. එතකොට ඒගොල්ලෝ අනිත් පැත්තෙන් කියනවා සංචාරක ව්‍යාපාරය අඩු වෙලා. එතකොට සංචාරක ව්‍යාපාරය වැඩි කරන්න කරගත්තු දේවල් ගැන කියන්නේ නැහැ. ඊට පස්සේ අපි අපනයන ආදායම අඩු වෙලා කියනවා. අපනයන ආදායම අඩු වෙලා නැහැ. ඇත්තටම අපනයන ආදායම වැඩි වෙලා. වෙනදට වැඩිය ලෝක බැංකු වාර්තාව කියනවා ජනවාරි මාසයේදී 121ක් වර්ධනය වෙලා තියෙනවා. ඒ හැම මාසෙම ගත්තාම ලෝක බැංකු වාර්තාවල අපි එක්ස්පෝර්ට් කරපුවා වැඩි. හැබැයි මේවා අංක ගණිතයෙන් කතා කරනකොට අපි මෙච්චර ප්‍රමාණ අපනයන කරලා තිබුණ එකට ඒ සල්ලි ලංකාවට ඇවිල්ලා නැහැ. ඒකයි ඇත්ත කතන්දරේ. එහෙම එන්නේ නැතුව මේකෙදි මේවා හොරපාරේ යනවා. අද වෙනකොට ඒ හොරපාරේ අරින හොරුන්ටම මේ ආර්ථිකය නැවත රටේ විශාල බලතල බාර දෙන තත්ත්වයට පත් වෙලා තියෙන එක තමයි ඛේදවාචක. ඒක හින්දා මම කියන්නේ මේකට හෙට දවසේ මේකට උත්තරේ එන්නේ නැහැ. මේක වවාගෙන කන දේ තමයි වෙන්නේ. මොකද මේ විදේශ අපි විනිමය එන්න අපි වැඩිපුර අපි කොච්චර මේ අපනයනය කෙරුවත් ඒ අපනයන ආදායම් රට තුළට ගේන්න දින 180ක් ඇතුළත ගේන්න ඕනයි කියලා මේ වාක්‍යයක් තියෙනවා මුදල් පනතේ. හැබැයි ඔහු නොගෙනාවොත් ඔහුට කරන නීතිමය කටයුතු කොහෙවත් නැහැ. කවුද ඒක නීතියට නතු කරන්නේ කියන ආයතනයක් නැහැ. ඒක නිසා මේ දැනම මේ පුද්ගලයෝ මේවා මුදල් වෙනත් ඔවුන්ගේ ඔෆ්ෂෝ බැංකුවේ කියන්නේ වෙනත් රටවල් වල බැංකු මත තියාගෙන ඒව නැවත මුදල් බවට වෙනත් ගනුදෙනු කරලා ඒ වලින් මේ කියන්නේ වෙනත් ආදායම් ලැබමින් මේ රටට තුලට ඒ සල්ලි ගේන්නේ නැහැ. මේ රට තුලට බොහෝ වෙලාවට වෙනත් භාණ්ඩ විදියට තමයි ගේන්නේ ඔවුන්ගේ රටට ගෙනාවයි කියලා පෙන්නන්නේ. හැබැයි ඒක නිසා මේ අර්බුදය විසඳන්න නම් මේ අපනයන ආදායම් ඉක්මනට රටට ගේනවයි කියන එක තියෙන්න ඕන. ඒ වගේම මේ උන්ඩියල් ක්‍රමයට පිටට යන මුදල් නවත්තන්න ඕන. ඒක නවත්තනවයි කියන එකේදී වෙන්නේ ඒක නවත්තන ඇරෙන්න මේ පැත්තෙන් මිනිස්සුන් අපේ රටේ පිටරට ඉඳන් සල්ලි වන එක අපි උනන්දු කරන්න ඕන. ඒ කරන දේවල් කරන්නේ නැතුව මේ తాවකාලිකව මේ මම මේ කතා කරන්නේ මූලික වශයෙන් තියෙන මේ පල්ල හිල්විච්චි පල්ල මේ తాවකාලික වහන්නේ කොහෙද කියලා. නම් දැන් සමහරවිට දැන් මේ මෑත කාලේ වෙනකොට දැන් අපි තේරුම් ගන්නවන්නේ මේ ආණ්ඩුවේ වැරදි බදු ප්‍රතිපත්ති නිසා අපි ටිකක් අගතියට ගියා කියන කාරණේ. ඒ නිසා දැන් වහාම මේ වටිනාකම් එකතු කිරීමේ බදු වැනි දේවල් ආය පනවනවා. එතකොට මේ ප්‍රශ්නේ විසඳෙන තත්ත්වයට ගමන් කරන්න එපා රටේ. ඔව්. එතකොට දැන් අපි ඉතිහාසයේ කළ වරද ලෙස දකිලා ඒ වැරදි හදාගන්නට අපි රටේ දේශපාලන ආර්ථික ව්‍යුහය සකස් කරන ස්වරූපයක් දකින්නේ නැද්ද? දැන් ඔබතුමාලා දිගටම චෝදනා කරමින් හිටිය අපි විජයසුන්දර මහත්මයා මේ පුටුවේ ඉන්නවට විරුද්ධව කතා කළා ඔබතුමාලා. ඊට පස්සේ බැසිල් රාජපක්ෂ මහත්මයා ඊයේ වෙනකොට එතුමා දැන් අයින් වෙනවා. එතුමාත් අයින් වෙලා. ඒතකොට දැන් මේ තත්ත්වය හරි වෙන්න එපා. නෑ මෙහෙමයි පුද්ගලයෙක් එක්ක මේ ගනුදෙනු පුද්ගලයෝ මේක තීරණාත්මක සාධක වුණාට මේ සිස්ටම් එකක් හදලා දාලා තියෙන මේ සිස්ටම් එක වෙනස් කරන්න තොර නෑ. පුද්ගලයෝ විතරක් අයින් වුණාට හරියන්නේ නෑ. දැන් ඔබතුමා කිව්වා දැන් මොනවාද බදු. ඔව්. වක්‍ර බදු විතරක් මේගොල්ලෝ එන්න වැඩි කරනවා. ඒක සමස්ත ජනතාවම අපි බෙදා හදා ගන්න ඕන. ඒතකොට මේ ඉන්ෆ්ලේෂන් එකත් එක්ක තවත් ජනතා බරක්. හැබැයි ඍජු බදු අය කරන ඒවා
අය කරන්න අද මේ පාර්ලිමේන්තුවට හෙටානිත් දැනවයි මුදල් ඇමතිකම බාර ගන්නවයි කියලා කියන ව්‍යාපාරිකයෝ කුණු විකුණුපු ව්‍යාපාරිකයෝ මේ ගිය සුමානේ පත්තරේ දැම්ම මේ බිලියන 500ක විතර වගේ මට හරියට ගන්න මතක නැහැ මේ වංචා කරලා ගෙවලා නැහැ කියලා. එතකොට එහෙම මිනිස්සු ඇවිල්ලා මේක හෙට ගොඩ දාන්නේ හොරු වෙලවල හොරු ගන්නවා කියන චෝදනාව නෑ මේක එක හොරෙක් ඇවිල්ලා බැටන් එක දෙනවා ඊළඟ හොරට දුවපන් කියලා ඉතුරු ටික අත්අරගෙන යන්න. ඉතින් ඒක මේ බැටන් චේන්ජ් එකක් වගේ මේ හොරු ටික පේරීට දුවන්නේ. ඒ නිසා මේකේ පුද්ගලයෙක් මාරනවා කියලා නෙමෙයි මේ දැන් මිනිස්සු ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එක. මිනිස්සුන්ට වෙලා තියෙන රෙජිම් චේන්ජ් එකක්. එහෙනම් මේ පර්සනල් චේන්ජ් එකක් එක ඇවිල්ලානේ හොරෙක් වෙනකොට හොරෙක් වෙනවා. ඊට මේ හොරෙක් ඇවිල්ලා හොරා ගියාට පස්සේ කම්බ හොරෙක් වෙනවා. කම්බ හොරෙක් ගියාට පස්සේ කම්බ හොරුන්ගෙත් කම්බ හොරෙක් වෙනවානේ. ඉතින් මේක බේරෙන්නේ නැහැ මේක විසඳෙන්නේ නැහැ. ඉතින් මේක විසඳෙන්න නම් අර්බුදයේ මුලට යන්න ඕන. විදේශ විනිමය හරියටම එළියට ගියව අප එන්න ඕන. අනීතික වශයෙන් කරන මුදල් ගනුදෙනු උන්ඩියල් හවාල් කියන සිස්ටම්ස් වලින් ගහල්ලි අනේක නවතර කරන්න ඕන. අනිත් පැත්තට අපේ මිනිස්සුන්ට පිටරට ඉන්න අයට මේ සල්ලි ටික එවන්න කියන්න ඕන. එහෙම එවන්න කියනවා නම් ඒ මිනිස්සුන්ට නිකන් එවන්නේ නැහැ. රුපියල් 30 40ක් වැඩියෙන් දෙනකොට ඒ මිනිස්සුන්ට ඒක කරනවා. හැබැයි ඒ ඇරියට වැඩක් නැහැ. ඒක නැවතත් මේ ඉන්ෆ්ලේෂන් එකට බලපානවා. ඒක නිසා මේ සිස්ටම් එක වෙනස් කරන්නේ නැතුව අපිට කතා කරන්න අවස්ථාව දුන්නා අපි කියන්න තව මොනවද කරන්න කියලා මේ පුද්ගලයෝ වෙනස් වුණයි කියලා වෙලා එක හොරෙක්ගෙන් තව එකකට බැටන් එක චේන්ජ් කරුවයි කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. දැන් වසන්ත බණ්ඩාරමත් දැන් අපි ටිකක් විරාමයට යන්න කලින් පොඩි අවස්ථාවක් ගත්තොත් එහෙම දැන් අපි සාමාන්‍යයෙන් මාස 6ක් පවන තිස්සේ කරමින් ඉන්නේ මේ දේශපාලනිත්ව හෙට මෙහෙට කරනවා. හැබැයි මේ ආර්ථික ප්‍රශ්නය ඇතිවීම සඳහා බලපෑවෙත් මේ කට්ටියමනේ. ඒතකොට දැන් කට්ටිය කියනවා දැන් බොහෝ දෙනෙක් කියනවා නෑ අපි ඉල්ලා සිටි ආර්ථික මේ අපි මූණ දෙන්නේ මේ අපේ ආර්ථික බංකොලොත්භාවයේ හේතුවෙන් ඇතිවෙච්ච ප්‍රශ්න ගොඩකට. හැබැයි මේ ආර්ථික බංකොලොත්භාවයේ පිටිපස්සේ සැලසුම් සහගත දේශපාලන වැරදි භාවිතයන් ටිකක් තියෙනවා. ඒතකොට දැන් මේ වැරදි භාවිතයන් හදාගන්න මාස 6ක් විතර ගත කරලත් හදාගන්න බැරිච්ච තැනකට මේ ඉන්නේ. ඒතර අපිට බැයිද ඊට වඩා ඒතකොට දැන් අපිට අලුත් අග්‍රාමාත්‍යවරයා දැන් ඔය ඔබතුමාලා චෝදනා කරන පුද්ගලයෝ දැන් නැහැ අපිට. දැන් අපිට හෙට දවසේ මේක විසඳන ලකුණු පේන්නේ නැද්ද? දැන් මේ දැන් අපහු උපාය මාර්ග මෙතුමා චෝදනාවක් කරනවා. නමුත් අග්‍රාමාත්‍යවරයා දැන් කියන මාසයක් ඉවසන්න කියලා. වේල් දෙකක් කාලා මාසයක් ඉවසන්න මාසයයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඒතකොට දැන් අපිට බැරිද මේ අපි හැමෝම නිකන් අඳුරින් ඉඳගෙන ආලෝකය දකින්න උත්සාහ කරන කණ්ඩායම. දැන් මේ පීඩාව දරා ගන්න බෑ මිනිස්සුන්ට. අපිට බැයිද හෙට දවසේ මේ මාසය යනකොට මේක විසඳන ලකුණක් පේන්නේ නැද්ද ඔබතුමාලට? අපි නම් කොහොමද හිතන්නේ ගමතුමා මේ මාසෙකින් මේ ප්‍රශ්නේ විසඳනවා කියලා. ඇත්තරම මේ ලෙඩේ වැඩි කරපු වෙදාටම තමයි දැන් මේ ලෙඩාව බාර දීලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ විදේශ විනිමය අර්බුදයට ප්‍රධාන හේතුවක් තමයි අද මේ තියෙන කෙටි කාලීන අර්බුදයට පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ කියන්නේ අද අගමැතිවරයාගේ මේ ප්‍රශ්නේ විසඳලා අපි බාර දීපු මැජික් පොල්ලක් අතේ තියෙනවා කියන අගමැතිතුමාගේ කාලේ තමයි සුමිත් මහත්මයා කියපු 2017 විදේශ විනිමය පනත ගෙනල්ලා අලුත් පනත විදේශ විනිමය පාලනයේ මහ බැංකුවෙන් ගිලිහිලා යන ආකාරයට අමාත්‍යවරයාගේ බලතල වැඩි කරලා මේ වෙළඳ පොලේ විශාල අවුලක් හැදුවේ. ඒ නිසා තමයි මෙතුමා කියන අපනායන ආදායම් රට ඇතුළට එන්නේ නැත්තේ. ඒකට කළු වෙළඳ පොළ වර්ධනය වෙන්නේ උන්ඩියල් ඒ වගේ දේවල් වර්ධනය වෙන්නේ මේ පනත නිසා. මේ පනත ගෙනාවේ අද මේ අර්බුදේ විසඳන්න ඇවිල්ලා ඉන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඊට පෙර එතුමා 2015 ඉඳලා 2019 දක්වා එතුමාගේ අනුදැනුම ඇතුව තමයි ලංකාවේ වැඩිම වාණිජ ඩොලර් බැඳුම් කර නිකුත් කරේ. පොලිය 7.5ක් වගේ ඉහළ මුදලකට. ඒතර අද මේ අවුරුදු 3-4ක 5ක ගෙවන්න තියෙන වාණිජ ණය වලින් 70%ක් මේ එතුමා ගත්ත ණය. ඒතර මේ අර්බුදය දිගට ආපු අර්බුදයක් තමයි මේ ආර්ථික ඝාතක ක්‍රියාවලිය වැරදි ආර්ථික මොඩලය ඒක උස්සන්න වෙන්න විශාල වශයෙන් හේතු වුණා ඒ එදා වෙච්ච දේවල්. ඒතර දැන් අපි එතුමාම තමයි ගෙනල්ලා තියෙන්නේ ප්‍රශ්නේ විසඳන්න. එතුමා ගාව මැජික් පොල්ලක් තියෙනවා. ඒකෙන් ඕන තරම් සල්ලි උපයන්න පුළුවන්. එතුමා ඩොලර් හිඟා කන්න දක්ෂයි කියන එක අපි පිළිගන්නවා. හැබැයි ඒ දැන් හිඟමනේ ගියත් දැන් IMF එකෙන් හම්බ වෙනවා කියන්නේ ඩොලර් මිලියන 3000 බිලියන 3ක්. ඒක කඩලා දෙන්නේ. ඒ උපරිමේ 3000 සමහරට 500 ගණන් වල කොටස් වශයෙන් තමයි හම්බෙන්නේ. මාසෙකට ඉන්ධන ගන්නම ඩොලර් මිලියන 500ක් ඕන. එතකොට දැන් එතුමා ඇවිල්ලා කියන අපිට දෙවේලක් කණ්ඩ ලෑස්ති වෙන්න ඒ ආදි වශයෙන් කියලා දැන් මේක
දැන් මේ විසඳන්න ආපු වෙදා අපිට කියනවා දැන් ලෙඩා මැරෙන්න තමයි යන්නේ කියලා. එතුමාම තමයි ලෙඩේ උස්සන්න කරේ. එතකොට මෙතන කොහොමද මෙතුමා බලයට ආවේ? දැන් ජනාධිපතිතුමා රූකඩයක් බවට පත් වෙලා ඉන්නේ. එතුමා දැන් බලය අත්හැරපු ගාන තමයි තියෙන්නේ. සම්පූර්ණ බලතල අගමැතිතුමා අතට ලැබිලා තියෙනවා. එතකොට අපිට පිළිගන්න සිද්ධ වෙනවා ගමගමැතිතුමා මෙතන රෙජීම් චේන්ජ් කියන එක සිදු වෙලා කියලා. ඒ කියන්නේ ආණ්ඩු මාරුවක් සිදු වෙලා. ඒ කියන්නේ අපේ සටනේ අරගලේ වරදක්ද ඔබතුමා කියන්නේ? නෑ අරගලේදී ඉල්ලුවේ ගෝඨා ගෝ හෝම් කියන සටන් පාටේ ගෙනාවා. අරගල කරුවා කිව්වේ ගෝඨා ගෝ හෝම් කියලානේ. ඒ කියන්නේ රෙජීම් චේන්ජ් තමයි. පාලකයාට ගෙදර යනු කිව්වා. හැබැයි ඊළඟට වුන් පාලකයාට ගෙදර යනු කියලා බලාපොරොත්තු වුණේ සිස්ටම් චේන්ජ්. කියන්නේ සිස්ටම් චේන්ජ් කියන්නේ පාලකයා ගෙදර ඇරිය ගමන් සිස්ටම් චේන්ජ් වෙන්නේ නැහැ. ඒක මහා විශාල දෙයක්. ඒ කියන්නේ ආර්ථික මොඩලය වෙනස් කිරීම, පාලකයා වෙනස් කිරීමට අමතරව ආණ්ඩුව වෙනස් කිරීම, ආර්ථික මොඩලය වෙනස් කිරීම, රටේ ව්‍යවස්ථාව ඊට අදාළව සංශෝධනය කිරීම, මහජනයා වෙනස් වීම. මහජනයා වෙනස් වෙන්නේ නැතු සිස්ටම් එකක් වෙනස් කරන්න බෑ. ඒක බලහත්කාරයෙන් හමුදාව කීප දෙනෙක් කුමන්ත්‍රණය කරලා ආණ්ඩුවක් ගත්තට සිස්ටම් වෙනස් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ අරගලකාරයෝ පිරිසක් මේ ලක්ෂයක් හමාරක් පාරට බැස්සට සිස්ටම් එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි රෙජීම් එක චේන්ජ් වෙන්න පුළුවන්. ආණ්ඩුව වෙනස් වෙන්න පුළුවන්. දැන් ආණ්ඩුව වෙනස් වුණා. රෙජීම් එක කියලා කියන්නේ ආණ්ඩුවක් කියන එකට වඩා පොඩ්ඩක් වෙනස් දෙයක්. ඒ කියන්නේ බලවත් පාලන තන්ත්‍රයක්. බලවත් නායකත්ව පෞරුෂයක් තියෙන පාලන තන්ත්‍රයක්. ඒක පෙරලා දැමීම තමයි රෙජීම් චේන්ජ් කියන්නේ. දැන් 2015 දී මහින්ද රාජපක්ෂ රෙජීමේ වෙනස් කරා. ඒකත් රෙජීම් චේන්ජ්. හැබැයි ඒක ප්‍රජාතන්ත්‍රවාදී මතු පිටින්වත් පේන ආකාරයට තමයි කරේ. ඇමරිකාවේ හිටපු මේ ස්වදේශ කටයුතු ලේකම් කියනවා ජෝන් කෙරි ඔවුන් ඩොලර් මිලියන 585ක් වියදම් කරා මේ ශ්‍රී ලංකාව සහ තවත් රටවල් දෙකක මේ ආණ්ඩු පෙරළිය ප්‍රජාතන්ත්‍රවාදී නැති ඇති කරන්න. උන් ඒ රෙජීම් චේන්ජ් කියන වචනේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරේ. එතකොට ඒක නිකම්ම වුණා නෙවෙයි. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තමයි පෙරළුවේ. එතකොට එදා රනිල් වික්‍රමසිංහ මෛත්‍රී රනිල් ආණ්ඩුව හැදුනේ ඡන්දෙන්. හැබැයි අද ගෝඨා රනිල් ආණ්ඩුව හැදෙන්නේ ඡන්දකින් නෙවෙයි. ජනවරමක් නැහැ. ඡන්දයෙන් පෙරදිලා ඒ කියන්නේ තනියෙන් පුද්ගලයෙක් ලෙස දිනන්නත් බැරි වුණා එතුමාට. එතුමා තනියෙන් දිනන්න බැරුව ජාතික ලයිස්තුවෙන් පත් වුණේ. ඒක කිසිසේත්ම ජනවරමක් නැහැ. ගෝඨාභය රාජපක්ෂරත් ජනවරමක් නැහැ. එහෙම තමන් කැමති කෙනෙක් අල්ලලා අගමැති බවට පත් කරන්න. එතකොට දැන් මෙතන කොහොමද මේක සිදු වුණේ? ජනවරමක් නැහැ. බලයටපත් ඒ කියන්නේ පක්ෂයක් ලෙස තනි පුද්ගලයෙක් පත් වෙන්නෙත් ජාතික ලයිස්තුවෙන්. එතකොට මේක මේ අර අපි කියපු ආපදා අධිරාජ්‍යවාදී ක්‍රියාවලිය ඇතුලේ බලපෑම් සහගතව කරපු දෙයක්. එතකොට පාලකයා රූකඩයක්සේ ඉන්නවා, ජනාධිපතිවරයා රූකඩයක්, අගමැතිවරයා අතර සියලු බලය ලැබෙනවා. එහෙනම් රෙජීම් එක චේන්ජ් වෙලා. ආණ්ඩුව වෙනස් වෙලා. ඒක පිළිගන්න ඕන අපි. දැන් මේ කොහොම සිදු වුණත් අවසානයේ සිද්ධ වෙන්නේ අපිට බොහෝ දේවල් අහිමි වෙන එක. දැන් අපි වසර ගණනාවක් බලාපොරොත්තු වෙන්නේ මේ බඳු තත්වයක්ද කියලා ඔබට අහන්න පුළුවන්. දැන් අපි ඇතරම මේ සියලු දේවල් අභියෝගයට ලක් කරන්න පුළුවන්. ජනතාවගේ ඊළඟ මොහොත හෙට දවස මොකක්ද ඇත්තටම උන්ට බලාපොරොත්තුවක් තියෙනවද? ලබන මාසයේ මොනවා වෙයිද කියලා අපි දන්නවද? අපේ ආහාර පාන සම්බන්ධව, ඉන්ධන සහ අනිකුත් අවශ්‍යතා සම්බන්ධව අපිට මොනවාද වෙන්නේ? බොහෝ දෙනෙක් මේ රට ගැන මහා අභිමානයෙන් කතා කරනවා. හැබැයි අපිට අපේ හෙට දවස තීරණය කරන්නේ වෙනත් රාජ්‍යයක්, වෙනත් ජාතියක්, වෙනත් රටක්. එක්ක නැත්තම් කවුරු හරි දෙන ඩොලර් වලින් එකතු කරපු මුදලකින්. දැන් මෙන්න මේ තත්වය ගැන අපි දිගින් දිගටම කතා කරා. ඒකෝර දැන් මේ අපි මේක ඇතුලේ යම් වෙනස්කම් පුද්ගල චරිත වෙනස් කරනවා. දැන් අපි මේ ආණ්ඩුව වෙනස් කළා. ජනාධිපතිවරයා කියන මම නෑ අසමත් වෙලා යන්නේ නැහැ කියලා. නමුත් එතුමා සමත් වන තුරු ඉන්න ඕනේ කියලා කියනවා. බොහෝ විවිධ සාකච්ඡා හැදෙමින් තියෙනවා. ඒකෝර දැන් අපි මේ වෙනසට මුල පුරන්නේ කොහොමද? මේ සඳහා ප්‍රමාණවත් කතාබහක් සමාජයේ තියෙනවා. ඇත්තටම මේ සම්බන්ධව අපි තවදුරටත් අනතුරට ලක් වෙනකම් පාර්ලිමේන්තුව මොකද කරන්නේ? අලුත් ආණ්ඩුව මොකද කරන්නේ? ඒ අයත් තමන්ගේ ඊළඟ ඡන්දය පිළිබඳ ඊළඟ මැතිවරණය සහ බලයට ගෙනීම සම්බන්ධව කටයුතු කරනවාද? බොහෝ අය විරුද්ධ වෙනවා. එහෙම කොයිතරම් කොත් මේ අර්බුදය විසඳා ගැනීමට එහෙම සමගියක් තියෙනවද අපි අතර? පක්ෂ අතර සමගියක් තියෙනවද? දැන් මේ මොහොතේත් අරගල භූමිය සක්‍රියයි. ගෝඨා ගෝ හෝම් මේ වගේ තැනක ගෝඨා ගෝ ගම් ලංකාවේ හැමතැනම ආරම්භ වෙනවා, අලුතින් පටන් ගන්නවා, තැන් වල අට්ටාල ගහ ගන්නවා. ඒත් බොහෝ දේවල් කියමින් ඉන්නවා. ඒතර මේ සියලු දේවල් එක තැනට ගෙනල්ලා හොඳ රටක් හදන්න, අපිට නිදහසේ හුස්ම ගන්න, නිදහසේ හිතලා පතලා hina වෙලා ඉන්න රටක් අවදෙන්නේ.
ප්‍රශ්නයක්. අපි යනවා විරාමයට. නින්නාද සජීවී සංවාදයේ සමගයි මේක වන්නේ. අර්බුදයේ හෙට දවසයි අපි කතා කරන්නේ. අපි යනවා රැඳෙන්න අප සමග. ඔබ නැවත නින්නාද සජීවී සංවාදයේ සමගයි මේක වන්නේ. මේ වෙලාවේ ඔබ සමහර විට නිවසේ රැඳෙනවා වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් කොහොම හරි තමන්ගේ වාහනයට තෙල් ටිකක් හොයාගන්න කොහේ හරි පොලිමක ඉන්නවා වෙන්නට පුළුවන්. ඔබගේ නිවැසියන් ආදරණීයයන් ඔබේ නිවසෙන් පිට ඉන්නවා වෙන්නට පුළුවන්. කොහොම වුණත් මේ අර්බුදයට මුහුණ දෙන්නේ අපි ඔක්කොම එකතු වෙලා. මේ මෑත කාලයේ වෙන විට මේ අර්බුදයට සාපේක්ෂව සමාජ ප්‍රචණ්ඩත්වය, හිංසනය දැවැන්ත විදිහට ඉහළ ගිහිල්ලා තිබෙනවා. අපරාධ වාර්තා වීම වැඩි වෙලා තියෙනවා. එතකොට දැන් මේ ආර්ථික අර්බුදයක්, දේශපාලන අර්බුදයක් පිටිපස්සේ තියෙන සමාජ සංස්කෘතික කඩාවැටීම අපි තාම අතගහලවත් නැහැ ශේෂ්ත්‍රයේ කතා බහ කරන්න. අපි කරන්නේ අපරාධ වාර්තා කරනවා, අපරාධ වැඩි වුණාද කියලා බලනවා, ඒවා සමාජයට ඉදිරිපත් කරනවා. මේවා බලලා නැවත සමාජයේ අපරාධ වලට පෙළඹෙනවා. අපිට හිතා ගන්න බෑ මේ සමාජයේ සැකස්ම කොයි කෙබඳු ආකාරයෙන් සකස් කරන්නද කියලා. සුමිත් මහත්මයා අපි දැන් මේ අර්බුදේ අපිත් මිනිස්සුයෝ. මේ හැමෝම හුස්ම ගන්න මිනිස්සු. අපට දවස් එනවා, දවස් යනවා, සතිය එනවා, සතිය යනවා, මාස එනවා, මාස යනවා. හැබැයි අපි ක්‍රමක්‍රමයෙන් අසතුටෙන් නොසතුටෙන් අපේ දවස ගෙවනවා. හිනහවුණු කාලයක් මිනිස්සුන්ගේ ජීවිතවල අපිට දකින්න හම්බෙන්නේ නැහැ ඉදිරියේදී. මේ අර්බුදේ තරම් බරපතලයි. 066 22 83 689 066 22 83 689 ඔබට ආරාධනා කරනවා එන්න මැදිරියට කතා බහ කරමු. ඔබේ ගැටලු යොමු කරන්න. අපි තවදුරටත් මේ ප්‍රශ්නය පිළිබඳව කතා කළ යුතුයි. කතා කරන්නේම මේක වැටහෙන තුරු කතා කළ යුතුයි. සුවිත් මහත්මයා දැන් දේශීය ආර්ථිකය නගා සිටවීම සඳහා නිත්‍ය වශයෙන්ම අපිට සිද්ධ වෙනවා මේ වෙලාවේ. එකක් තමයි දැන් බොහෝ අපි ආනයන සීමා කරනවා. ආනයන සීමා කිරීමේදී අපිට මෙතුමා කිව්වා වගේ අත්‍යවශ්‍ය දේවල් ඒත් ගෙන්නන්න වෙනවනේ. අවම වශයෙන් ඩොලර් මිලියන 500ක් 600ක් ඕනේ අපි මාසෙ ගෙවා ගන්න. එතකොට මේ ප්‍රමාණය කොහෙන් හරි ණය ගන්නත් වෙනවා. එතකොට දැන් මේ එකක් තමයි දැන් මේක එක දොරක් නැහැනේ. එකක් තමයි මේ දේශීය නිෂ්පාදන පද්ධතිය යලි නගා සිටවීම. මහජනයා සමගම ග්‍රාමීය ආර්ථිකය පළාත් මේ වගේ දින සම්පත් උපයෝග කරගනිමින් මේ රටේ නිෂ්පාදන සංස්කෘතියක්, නව නිෂ්පාදන සංස්කෘතියක් හදන එක. ඒකට ඊට අවශ්‍ය පසුබිම සැකසෙමින් තිබෙනවාද මේ අලුත් තත්ත්වයන් යටතේ? එහෙම නැත්නම් දැන් අපිට අර්බුදයේ හෙට දවස කතා කරන වෙලාවේ අර්බුදයේ හෙට දවසේදී අපිට එක පාරක් තියෙනවනේ දැන් ගොඩෙන්. ඒ පාර කපන්න පටන් අරන් තියෙනවද? නිෂ්පාදන ආර්ථිකයේ කිසියම් වර්ධනයක් තියෙනවද? අපි දන්න කොටස් වල යම් දවස්වල අපි එක දේවල් අහන්න හම්බෙනවා. කොටස් වෙළඳපොළත් එක්ක මේක තීන්දුව කරනවා නම් ඒක බොරුවක්. හරිද? උදාහරණයක් කියලා ගත්තොත් මම ගිය සුමානේ මම බැලුවා එක්තරා සමාගමක් තියෙනවා. ඒ සමාගමේ කොටසක් රුපියල් 1499යි. හරිද? එතකොට හැබැයි ඒ සමාගමේම ඊට අවුරුද්දට ඉතල ගත්තොත් ඒක රුපියල් 100ට අඩුවෙන් තිබිච්ච ඒවා. ඉතින් මේවා ස්පෙකියුලේෂන්ස් කියන කතන්දර මම ඒක විස්තර කරන්න යන්නේ නැහැ. මම ඔයාලට කිව්වේ. ඒක නිසා ඒවා ඉහළ පාලන. අද ඒව මත බලන්න බෑ මේක විශ්ලේෂණය දෙන්න බෑ. මේක බලන්න බෑ රටේ ආර්ථිකය. ඒක යම්කිසි කොටසක් විතරක් තමයි ඒක නියෝජනය කරන්නේ. ඒවා සිතාමතා ඉහළ පාලා දානවා. ඒවා ගිහිල්ලා මේ ඔය මම ඔය ඉස්සලා කතා කරපු ඔය දේශපාලනයට එන්න ඉන්න ඔය ඒ පුද්ගලයෝ ඒ ව්‍යාපාරිකයෝ මේකට හොඳම දක්ෂයෝ. හරිද? ඒක නිසා මේකට පදනමක් දානවා නම් මූලික පදනම දාන්න ඕනේ සමාජික වශයෙන් ජනතාව පෙළ ගැස්වීම. අවංකවම ඒ සඳහා පරිසරය සකස් කිරීම. මූලික වශයෙන් ආරක්ෂණවාදයට යෑම. ද්විතීයික නිෂ්පාදන ආර්ථික ශක්තිමත් කිරීම. දැනට තියෙන නිෂ්පාදන ආර්ථිකයේ තියෙන දේවල් ආරක්ෂා කිරීම. අද ප්‍රශ්නේ වෙලා තියෙන දැනට තියෙන නිෂ්පාදන ආර්ථිකයේ කොහොම හරි ගෙනල්ලා දැන් තෙල් නැහැයි කිව්වට පාරවල වාහන වල ලැබුණේ නැහනේ. ඔක්කොම කට්ටිය යනවා. ඒතර මොටර් සයිකලුත් යනවා, ත්‍රී වීලුත් යනවා, ගෙනල්ලා තියාගෙන ඉන්නවා, ඒවා විකුණනවා, ඔක්කොමත් වෙනවා. හැබැයි ඒ අතරතුර බෝට්ටුවට යන මිනිහට තෙල් නැහැයි කියලා ඒ මිනිහා කෑ ගහනවා. ගොවි වහන්න ඕන මිනිස්සයාට තෙල් නැහැ කියලා ඒ මිනිසා කෑ ගහනවා. ඇයි? වාහනේට විතරනේ දෙන්නේ. බූලියට දෙන්නේ නැහැ. බූලිට දෙන තැන් වල තියෙන වෙන තියෙන. ඒතර දැන් අනිත් පැත්තෙන් කරන්ට් එක නැහැ. නිෂ්පාදන ආර්ථිකය එහෙම වැහිලා තියෙනවා. සේවා ආර්ථිකයත් ඒ වගේම වෙලා තියෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තුව වලට කිසිම වැඩක් කරන්න නැතුව නිකන් ඉන්න වෙලා තියෙනවා. ගෙදරට වෙලා ඉන්න කියනවා. ඒගොල්ලන්ට පඩි දෙන්න වෙලා තියෙනවා. හැබැයි මේ
ඩොලර් ආර්ථිකය එන්නේ නැහැ. අපි ආනයන ආර්ථිකය මත අනිවාර්යෙන් යැපෙන්න වෙලා තියෙනවා විශේෂයෙන්ම තෙල් වලට. මොකද අපේ බලශක්තිය අපි හැමදාම අපි බලශක්තියේ ස්වාධීනත්වය නැති කරගත්තු නිසා. ඒ නිසා මේ වෙලාවේදී බලශක්තිය ස්වාධීන කර ගැනීමේ පැත්තට ඕන කරන කටයුතු කරන්න. දැන් එකක් ඔය අද ගෙනාවු පනත එක පැත්තකින් මේකේ හොඳ පැත්ත දැක්වා වගේ අනිත් පැත්තෙන් මේකේ වෙන්නේ ස්වභාවික බලශක්තිය විකිණීම සඳහා මහා සමාගම් වලට දොර ඇරයුප එක සඳහා විශාල වශයෙන් සෙල්ලම් කරන්න පුළුවන් වෙච්ච එක. හැබැයි මෙතෙක්කල් මිනිස්සු කතා කරන ගෘහස්ත වහල මත මේ ඇති කරන දේවල් පිළිබඳව විශාල වශයෙන් කතා කරන්නේ නැහැ. එතකොට ඒකට තිබිච්චි මේ අඩකොට දාලා තියෙනවා අයින් කරන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ මොන විදියට හෝ ගේන්න ක්‍රමයක් තියෙනවනේ ඒව ගැනලා එක එක්කෙනා මේ ග්‍රිඩ් එකෙන් අයින් වෙන්න කරන වැඩ කටයුතු කරනවා නම් ඒකට උදව් කරන්න ඕන එකක්. ඒතර ඒව කෙරෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් මොන විදියට ගේන සමහර දේශපාලඥයන් සමහරට උත්සාහ ගත්තත් ඒ සමහර වෘත්තිකයන් ඒකට නම්ශීලී ස්වභාවයක් දක්වන්නේ නැති ස්වභාවයක්. ඒකටනේ ඍජු රජයක් තියෙන්න ඕනේ. ඒකනේ රජයක් ඒක පාලනය කරන්න අද වෙලා තියෙන්නේ රජයකට මේ සිස්ටම් එක පුදුල මම වෙලාසෙට කිව්වනේ මේක වෙනත් අය මේක පාලනය කරන්න මේක ඉන්දු පැසිෆික් න්‍යායයට අනුව මෙතුමා කිව්වා වගේ මේ වැඩ කරන අය මේ සියල්ලව ඇදගෙන යන්නේ අර විනාශය සඳහා. අද පහුගිය තාලේ මොකද උනේ? මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව හොරකම් කරුවා නම් හොරෙක් අල්ලනවා නම් හරිද? ඒකට කරන ක්‍රියාපටිපාටියක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල. ඒකේ නීතිය කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා. හැබැයි හොරෙක්ගේ බඩු හොරකම් කරලා තව කෙනෙකුට හොරකම් කරන්න අයිතියක් නැහැ. එහෙම නැත්නම් ගිනිබත් තියන්න අයිතියක් නැහැ. ඕනම කෙනෙක් ඔහු වරදකරුවෙක් වෙනතුරු ඔහු සැකකරුවෙක් පමණයි. හැබැයි සැකකරුවෝ ගෙනල්ලා ඉවරලා සැකකරුවෝ උසාවි ගේනකොට නීතිය පසඳලන නීතිය වෙනුවෙන් පෙනී සිටින අප්පුඩි ගහලා ඔහුන් පූර්ණ නිගමනයකට එනවා ඔහු නිවැරදි කරුවෝ කියන එක තමයි කියන්නේ. ඒකත් එක්ක මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන මිනිස්සු සහ නියාමනය කරන හැම කෙනාම අද ඒ වලින් අයත් වෙලා තියෙන. ඒගොල්ලෝ බය වෙලා තියෙනවා. ගහලා මරලා කුඩු කරලා වෙලා ගිනි දාලා දැම්මට පස්සේ. අනිත් පැත්තෙන් ඇති කරලා තියෙනවා මේ හොරුන්ට තක්කඩින්ට ඕන කෙනෙකුට විරෝධය දැක්වීමේ මුවාවෙන් ඕන දෙයක් කළ හැකි කියන එක. සාමාන්‍ය මතයක් තියෙනවනේ දේශපාලඥයා මට්ටු කරන්න පුළුවන් නම් හොඳයි කියලා. හරි දේශපාලනයා මට්ටු කරන්න නම් බලපෑම්. ඉන්දියාවේ ගොවියෝ අවුරුද්දයි මාසයක් පාරේ බුදිව්වා 20 ගාණක් මැරුණා. හරිද? අරගල දිනා ගන්න. කැනඩාවේ ට්‍රක්ටර් රියෝදුරු මාස 3ක් ඍණ 30 මේ තියෙන මේ දේශගුණයක ට්‍රක්ටර් තියාගෙන ස්ටාර්ට් කරගෙන හිටියා කොවිඩ් අසංගතයට වැක්සින් මෑන්ඩේට් එකකට විරුද්ධව කරන. ඒකිට මේ සටනක ඕන දෙයක කෙලවරක් තියෙනවා. ඒක ක්‍රමවේදයක් තියෙනවා විනාශකාරී නොවන ආකාරයට. ඉතින් මිනි මරනවා නම් කවුරු මිනි මරුවත් ගිනි තියනවා නම් කවුරු ගිනි තියවත් වැරදි. ඒවා සාධාරණීකරන්න බෑ. එතෙන්ට රට අදාන් යනවා කියලා කියන්නේ අපි මේ අරාජිකත්වයේ දරා යනවා. අරාජිකත්වයේ තුළ ඕන කෙනෙක්ගේ කරන දෙයකට උත්තරවා කියන්න ගන්නේ නැහැ. 3න් 2ක බලයක් තියෙන රජයක් නම් මේ විදියට පජාත වෙන්න පුළුවන්ද? හරිද? පැරදිච්ච මිනිහෙකුට මේක බාර දෙන්න තරම් පජාත වෙන්න පුළුවන්ද? අපි දැන් අතකාරණේ අතර අපි මේ හොයපු උත්තරයද හම්බුනේ. දැන් ඒතර අරගල කරුවන්ගේ භූමිකාව මොකක්ද? දැන් ඕන් 225 එපා කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ අපේ ජනතාවගෙන් පරාද වෙච්ච නැත්නම් මහජන ඡන්ද පදනමින් බැහැර කරපු ඉවත් කරපු කල්ලිකුත් වූ දෙයකට අපි වටිනාකමක් දෙනවා මේ අර්බුදය තුල. වටිනාකමක් දීලා ආපහු පුටුවට අරන් දැන් අපි හොඳ පැත්ත දකිනවා. මොනවා වුණත් ඉංග්‍රීසි හොඳට කතා කරනවා, ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩක් තියෙනවා. අනේ අපි උගොඩ දායිනවයි කියන මනෝභාවයක් මිනිස්සු තුළ හැදෙනවා. හදන්න උත්සාහ කරනවා. වසන්ත බණ්ඩාර මහත්මයා දැන් එකක් තමයි දැන් මේ ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙලක් නෙමෙයි යන්නේ. ඒකට පැහැදිලිව අපි දන්නවා මේකේ නිත්‍ය වශයෙන්ම අපිට එහෙම උත්තරයක් හම්බෙන්නේ නැහැ කියලා. ඒ දැනදැනත් අපි මේකම නඩත්තු කරන්න හදනවානේ. දැන් ඒකෝර දැන් අපි දැන් නියත වශයෙන්ම දන්නවා දැන් ඔබතුමාම කිව්වා දැන් අපිට හිටපු එකම වෛද්‍යවරයා හැටියට එතුමාව කැඳවලා ලෙඩා බාර දීපුවාම අපිට දැන් හිත හදා ගන්න කියලා බණ කියනවා නම් ඒතර අපි දන්නවා නියත වශයෙන්ම ලෙඩා මැරෙනවා කියලා. ඒතර දැන් මෙතනින් අපි බලාපොරොත්තු වෙන ලෙඩා ගොඩ ගැනීම සඳහා වූ වැඩපිළිවෙලක් නේ. දැන් මගේ ප්‍රශ්නය දැන් අපේ ඉතා විශාල මහන්සියක් දරලා මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අනිකුත් සංවිධාන මේ නිර්පාක්ෂික අරගලයක් තිබුණා. මේ අරගලේ අවසන් ප්‍රතිඵලය වෙන්න ඕන මේ ක්‍රමවේදය හරිගස්සන එකනේ. ඒතකොට දැන් මේ අපිට වැරදුනාද? දැන් වෘත්තිකයෝ වෘත්තීය සමිති
ඒ තමන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හරියට ගත්තේ නැද්ද? දැන් අපි ඔක්කොම එකතු වෙලා අරගෙන කරානේ. මේ උල්ල මේ සාමාන්‍ය වැඩ වර්ජන කරා. ඒතකොට දැන් මේවාගේ ප්‍රතිඵලයේද මේ දැන් සාමාන්‍යයෙන් එහෙමනේ වෙන්න ඕනේ. අපි දැන් කරපු දෙයක ප්‍රතිඵලයක් නේ මාස 5ක් තිස්සේ කරපු දෙයක ප්‍රතිඵලයක් තියෙනවා. ඒක තමයි 6 වෙනි මාසේ අපිට ලැබෙන්නේ. ඒතකොට අපි මෙතෙන්ටද මේ කළේ. මොකද්ද මේකේ දේශපාලන තිබුණු ගමනේ තියෙන අඩුපාඩුකම? ඕ ගමගේ මහත්තයා වැරදිලා මට දුරකථන අංකය මතක් කරන්න අවස්ථාව දෙන්න. 066 22 83 66 86 අපේ අර්බුද හෙට දවසයි කතා කරන්න එන්න මැදිරියට කතා කරමු. ඕ ගමගේ මහත්තයා දැන් වැරදිලා කියන එක ඕන පොඩි ළමයෙකුට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ අර්බුදේ ගතවන හැම දවසකම වර්ධනය වෙනවා. ආර්ථික අර්බුදෙත් වර්ධනය වෙනවා, දේශපාලන අර්බුදෙත් වර්ධනය වෙනවා. ඒක ඇතුලේ මානුෂීය අර්බුදයක් ආහාරයේ ඖෂධයේ යත් එක්ක ඇති වෙනවා. ඒතර මේක වර්ධනය වෙන කල පොඩි ළමයෙකුට තේරෙනවා. මේ ගත්ත පියවර වලින් කිසිවක් විසඳිලා නැහැ, විසඳින පේන තෙක් මානකවත් නැහැ. හැබැයි අර්බුදේ පාවිච්චි කරලා අර අපි කියපු අපදා අධිරාජ්‍යවාදී මෙහෙයුම මට පොඩ්ඩක් න්‍යායාත්මක පැහැදිලි කිරීමක් තියෙනවා. ඒක නීරස වෙන්න පුළුවන්. ඒත් මේක කියන්න ඕන තේරෙන හැරි තේරුම් අරගෙන සමාජයේ කතාව යන්න ඕන නිසා. දැන් අපදා අධිරාජ්‍යවාදී කියන එක සම්බන්ධයෙන් අපි ගත්තොත් විශාල වශයෙන් පොතපත ලියවිලා තියෙනවා, ජාත්‍යන්තරව පරිශන පත්‍රිකා තියෙනවා. එතකොට මේ ආපදා අධිරාජ්‍යවාදී තියෙනවා ප්‍රධාන උපාංගයක් කම්පන න්‍යාය කියලා. ඒ කියන්නේ ෂොක් ඩොක්ට්‍රින් කියලා. ඒ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ ගැහුවොත් නයෝමි ක්ලේන් කියලා ලෝකේ පිළිගත්ත විශිෂ්ටම කෘතියක් තියෙනවා. කොහොමද මේක ඇතුලේ මහජනයා හිරිවට්ටන්නේ කියලා. මේ ආපදාවකට ලක් වෙලා පීඩාවට තද බල පීඩාවකට එකෙන් ගැලවෙන්න බෑ කියන තැනකටපත් වුණාම මහජනයා යටත් වෙනවා. මහජනයාගේ හිරිවැටීමක් සිද්ධ වෙනවා. ඒතර මේ රටට දීර්ඝ කාලීනව සිදුවිය හැකි අනතුරු පිළිබඳව තමන්ගේ දරුවන් ගැන වුණත් අනාගත පරපුරේ ඔක්කොම සංකල්ප අහකට දානවා. ඒතර එදිනෙදා පවතින්නේ කොහොමද? ඛණ්ඩද, තෙල්ද, ඖෂධ ඒක වෙනුවෙන් ජීවත් වෙන ඒක වෙනුවෙන් ක්‍රියාත්මක වෙන මිනිහෙක් හැදෙනවා. ඒක මේ න්‍යායයේ තියෙන දෙයක්. අපි ඒක අද අත්විඳිනවා. දැන් අද මේ ආපදාව පාවිච්චි කරලා ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා. ඒ ව්‍යවස්ථා සංශෝධනයේ ගේන්නේ ඇත්තටම මොකටද? අර හොරපාරෙන් කරපු රෙජීම් චේන්ජ් එක. ඒ කියන්නේ හොරපාරෙන් අගමැතිවරයා පත් කරා ජනාධිපති රූකඩයක් බවට පත් කරා ඔහු අතට බලය දෙන්න ඕන ව්‍යවස්ථානුකූලව. ඒ ව්‍යවස්ථානුකූලව බලය තියෙන ජනාධිපති අතේනේ. ඒතර ජනාධිපති අතේ තියෙන ව්‍යවස්ථානුකූල බලය අගමැති අතට දෙන්න ඕන. ඒකට තමයි ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ. හැබැයි ඒ සම්බන්ධයෙන් දශමයක් කතා බහක් නැහැ. හරි? ඒ අර කියන හිරිවැටීම නිසා. ඒ හිරිවැටීම සිදු වෙන්නේ අර කියන පීඩාව උත්සන්න වුණාම පමණක් නෙමෙයි ගමගේ මැතිතුමා. මා විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම CIA සංවිධානය අත්පොතක් නිකුත් කරනවා, අත්පොතක් සකස් කරනවා. ලෝකයේ කොහොමද මානසික බාධක වලින් රෙජීමයක් චේන්ජ් කරන්නේ, ආණ්ඩුවක් පෙරලන්නේ. දැන් මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මානසික බාධක වලින් කරේ එකතුවක් පත්තු කරේ නැහැ. ඒ අර ප්‍රචණ්ඩත්වයේ ඇතුලේ මිනිමරිම් කීපය සුද්ධ වුණා. කොහොමද කළේ? දැන් බලන්න නීතිච්ඡ සංගමය මානවිකම් කොමිසම සමස්ත අධිකරණ පොලිසියට ජනාධිපතිවරයාට පවා මානසික බාධක පැනෙව්වා. රයිට්? මේ සියලු ප්‍රචණ්ඩත්වයේ ඉවසිය යුතුයි. එහෙම නැත්නම් බලාගෙනයි. හමුදාපතිවරයා කැඳෙව්වා මානවිකම් කොමිසමට, පොලිස්පතිවරයා කැඳෙව්වා. ඒ නිසා තමයි අර පොලිස් නියෝජ්‍ය පොලිස්පතිවරයාට එලෝ ගහනවා. දැන් අදත් අපි දැක්කා විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ප්‍රචණ්ඩ විදිහට හැසිරෙනවා. පොලිස් නිලධාරියෙක් ඇදලා අරගෙන ගහනවා. ඒතර නීතියේ ආධිපත්‍යය කඩාවැටීමට ලක් වෙනවා. මේ තියෙන තත්ත්වයටතේ ආර්ථික අර්බුදය ඇතුලේ අපරාධ වැඩි වෙනවා. දැන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ක්‍රියාත්මක වෙනවා. ඔත්තුකාරයෝ මරා දානවා, පොලිසියට උදව් කරන අය මරා දානවා, පොලිසිය යටත් වෙලා ඉන්නවා, පොලිසිය දුර්වල වෙලා කියලා දැනෙනවා. මේ රූපරාමු දැක්කම මහජනයාට දැනෙනවා. මේ අපරාධකාරයන්ටත් දැනෙනවා. රසාවල් අහිමි වෙද්දී හොරකම් කිරීම ඒවා වැඩි වෙනවා, අපරාධ වැඩි වෙනවා. මංකොල්ල කරන තව හයියක් එනවා. හයියක් එනවා. ඒතර මේ ඔක්කොම බිඳ වැටීම්, පොලිසිය පවා බිඳ වැටීම් කළේ, ජනාධිපතිතුමා පවා අසරණෙක් බවට පත් කරේ, නිවට ජනාධිපතිවරයෙක් බවට පත් කරේ කොහොමද? මේ මානසික බාධක වලින්. ඒතර මේ මානසික බාධක වලින් තමයි අවසානයේ මේ රෙජීමේ වෙනස් කරන්නේ. නමුත් මට ඔබතුමාට බාධා කරන අවස්ථාවක් දෙන්න. හැබැයි දැන් ජනාධිපතිවරයා බලයට පත් වුණ ගමන් එතුමා කිව්වේ මේ වැනෙන්න එපා තීරණ ගන්න. එතුමා බොහොම හොඳ පෞරුෂයක් තියෙනවා කියලා අපි මුල් කාලේ දැක්කනේ. අපි අමතුමකට යනවා අයිබෝන් ඔබට. අයිබෝන් සිරුවන් සර්මයි මම දයරාවනකට. ඔව් දයරාවනකට මත. ඔව් ඇත්තටම මේකේ මට තේරෙන හැටියට අපි දේශපාලනඥයෝ කියන කොටසට විතරක් මේකේ
වැරද්දකට වීම හරියන්නේ නැහැ වසන්ත බණ්ඩාර මහත්තයා. මම මේ කියන්නේ මම දේශපාලනඥයෝ කියන කොටස සුද්ධ කරනවා නෙමෙයි. ඔතන ඉන්නවා දැන් ඇත්තටම උපදේශකයෝ ඉන්නවා, ලේකම්වරු ඉන්නවා, ස්ථීර ලේකම්වරු ඉන්නවා. උන් ඔක්කොම මේ ලංකාවේ උපාධිය අරගත්ත විදේශගතයිලා උන්ගේ උපාධිය ඉදිරි කොටස කරලා මේ වගේ විශාල දැනුමක් සම්භාරයක් තියෙන කොටසක්. ඉතින් මේ කට්ටියටවත් මේ බැරි වුණාද මේ රට කඩාගෙන වැටෙනවා කියන දේ මේ දේශපාලනඥයින්ට කියලා. මේක දැන් ලොකු කඩාගෙන වැටෙනවා කියන එක නම් මේ නායකයා හා සමානවම වෙලා තියෙන වෙලේ මේ ජීවත් කිව්වේ නෑ. නමුත් අද එක්කෙනාට මේ ඇඟිල්ල දික් කරලා හිටපු බැංකු මේ මහ බැංකු අධිපතිවරුන්ට හිටපු ලේකම්වරුන්ට හිටපු ඇමතිවරුන්ට මේ ආකාරයට. ඉතින් මේක ඇත්තටම මේ මේකදී මේ විද්වත් මණ්ඩලයක් මේ අපි මම පොහුගිය රජයේ කියන්නේ රජයේ තිබ්බ විද්වත් මණ්ඩලය කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. ඇත්තටම දැනුම් සම්භාරයක් තියෙන කොටසක්. දැනුම් සම්භාරයක් තියෙන කොටසක් මේ වෙනුවෙන් ඉන්නවාද? අන්න ඒක තමයි මට ඇත්තටම වසන්ත බණ්ඩාර මහත්තයා තමයි මේ කරන්නේ. මොකද මම මේකට රීඩියු උත්තරය බලාපොරොත්තු වෙනවා තුමාගේ. බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි. 066යි 22යි 83යි 608 609 ඔබ වෙනුවෙන් විවෘත බව මතක තියාගන්න එන්න පුළුවන් මැදිරිට. වසන්ත බණ්ඩාර මහත්තයා ඒකට උත්තරයක් දීලා ඉන්නවද? මට ප්‍රශ්නයක් තියෙනවා. දයාරාවනගොඩ මහත්තයා කියන එතුමා මත කරන කාරණේ නිවැරදි. මේකට දේශපාලකයෝ විතරක් නෙමෙයි වක් කියන්නේ. මේ නිලධාරීන් විශේෂයෙන්ම වගකීම් දරන විධායක මට්ටමේ නිලධාරීන් පරිපාලන සේවය ඒ වගේම විද්වතුන් කියලා හඳුන්වා ගන්න පිරිස සහ මහජනයාත් මහජනයාට ඒ වගකීමෙන් ගැලවෙන්න බෑ. එතකොට මේ අය සමස්තයක් ලෙස තමයි අපි මේ ඇවිල්ලා තියෙන. දේශපාලකයෝ විතරක් නෙමෙයි. එතකොට අපි ගත්තොත් දැන් එතුමා කියන විදිහට විද්වත් මණ්ඩලයකින් මේක ගොඩ දාන්න පුළුවන් කියලා හිතනවා නම් එහෙම විද්වතුන් මණ්ඩලයක් පත් කරලා එහෙමනම් අර බංගලාදේශයෙන් හරි වෙන රටකින් හරි අරන් එන්න ඕනේ. දැන් මේ රටේ මහත්තුරු දැන් හිතන්න බංගලාදේශයේ මීට අවුරුදු 40කට කලින් දුප්පත්ම රටවල් 10 ඇතුළේ හිටියේ. අද සංචිත තියෙනවා ඩොලර් මිලියන 50000ක්. අපිට මිලියන 50ක් නෑ තෙල් නැමට ගෙවා ගන්න. මිලියන 50000ක් ඒ කියන්නේ ඩොලර් බිලියන 50ක් තියෙනවා. ඒතොර ඒ රටේ ඔය කියන විද්වතු ඉගෙන ගන්නෙත් මේ අපේ රටේ විද්වතුන් ඉගෙන ගන්න පාඨමාලාවම තමයි ආර්ථික විද්‍යාව. ඔය අනිත් විෂයන් ඒවම තමයි. ඒ පෙළ පොත් ටෙක්ස්ට් බුක්ස් විශ්වවිද්‍යාවවල ඒවම තමයි මෙහෙත් තියෙන්නේ. එහෙනම් එහෙම වෙන්නයි මෙහෙම වෙන්නයි හේතුව මොකද? එතකොට ඔය කියන උගත්කම් තියන අය වෙනම කමිටුවකට දාලා දැම්මයි කියලා මේක වෙනස් වෙනවද? මෙතන ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. ඔව් දැන් මට අර ප්‍රශ්නෙටත් උත්තර දීලා හිටියොත් හොඳයි කියලා හිතුවා. දැන් එතුමා කියන කාරණේත් එක්කම දැන් අපිත් බලාපොරොත්තු වෙන්නේ දැන් ජනාධිපතිවරයා ගැන අපි කලින් ආපු කතාවේදී දැන් ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් රූකඩයක් බවට පත් කිරීමේ මානසික බාධක ක්‍රියාන්විතයක් තියෙනවා කියන කාරණේ ඔබතුමා කියන්නේ. හැබැයි දැන් මේ අපි මුලින්ම දැන් එතුමා පෞරුෂයකින් දැක්කනේ. එතුමා අවශ්‍ය එතුමාට තුරින් දෙකේ බලයත් හම්බුණා. උපරිම චන්ද්‍ර ප්‍රමාණිකුත් ගත්තා. ඓතිහාසිකව දේශපාලනය නොකරපු කෙනෙක් හැටියට එතුමා විශිෂ්ට ජයක් ලැබුවා. සහ දෙවෙනි එක එතුමා මුල් කාලේ ගිහිල්ලා මේ ටිකක් අපි දැක්කනේ ඊට වඩා වෙනස් දේවල් ටිකක් කරනවා. හැබැයි ඒකට මිනිස්සුමනේ ආපහු කියන්නේ එතුමා ඒක කරේ නැහැ කියලා කියන්නේ. එතුමා කරේ නැහැ ඒක. එතුමා නොකල හින්දානේ ආපහු මේ මිනිස්සු වෙනස්කම කරන්නේ. එතුමා නිකන් එලවන්නේ නැහනේ. එතුමාට යන්න කියන්නේ නැහනේ. ඒකට එතුමාගේ දුර කාලය ඇතුළත එතුමා යම්කිසි වරදක් හෝ දෙකක් කරනවා. එතුමා මේ අපි මේ කතා කරන්නේ කාලේ නාස්ති කරන්නේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් කරන වැරදි නිසානේ. රටම අනතුරට යන්නේ. ඒතකොට දැන් වසන්ත බණ්ඩාර මහත්තයා ඇයි එහෙම වුනේ? දැන් එහෙනම් දැන් ආයෙ අපි කවුද කැඳවන්නේ? මිනිසෙක් නැහනේ ඔබතුමා කිව්වා. ඒකට මෙතනින් එහාට මේ රට ගෙනියන්නත් ඕන නම් මිනිසුන්ට ජීවත් වෙන්නත් ඕන නම් මේ යන්නත් බැයි නම් රට ඇතැරලා යන්නත් බැයි නම් ලංකාවට මොකද වෙන්නේ? ඔව් මෙහෙමයි ගමගේ මැතිතුමා දැන් ඉස්සෙල්ලා කියපු දේම තමයි මට කියන්න තියෙන්නේ. දැන් මේ පුද්ගල චරිත මාරු කරා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මේ ප්‍රතිපත්තිමය හැරවුමක් අවශ්‍යයි. තවත් බලවත් පාලකයෙක් ගෙනාවා කියලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. බලවත් පාලකයා රූකඩයක් බවට පත් වුණ හේතුව අපි අඳුරගන්න නැතුව ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒතර මේකේ ප්‍රතිපත්තිමය හැරවුමක් සම්බන්ධ කිසිදු සංවාදයක් නැහැ. ඒක අතර මානසික බාධක පැනවීමේම කොටසක්. ඒ සංවාදය දිරිමත් වෙන්නේ නැහැ. එක පැත්තකින් හිතන්න ආණ්ඩුව අද වෙනකන් දැන් මැජික් පොල්ලක් තියනවා කියන අගමැතිතුමා ඇවිල්ලා වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරාද? මම මෙන්න මෙහෙමයි විදේශ විනිමය සංචිත අර්බුදය විසඳන්නේ. 1 2 3 4 5 6.
මෙන්න මෙහෙමයි ආහාර අර්බුදයට මුහුණ දෙන්නේ. මෙන්න මෙහෙමයි බලශක්තිය අර්බුදයට මුහුණ දෙන්නේ. එක කොළ කෑල්ලක් එක A4 ෂීට් කොළයක් දාලා තියෙනවා රටේ ජනතාවට. මේ රටේ ඉන්නේ මේ 90 ගාණක් සාක්ෂරතාවයේ තියෙන මිනිස්සුනේ. ඒතර මේ ප්‍රතිපත්තිමේ හැරවුමකට ආර්ථික මොඩලේ හැරවුමකට කිසිදු සංවාදයක් නැහැ. ඒ සංවාදයත් යටපත් කරලා තියෙනවා. කොච්චර මානසික බාධක පනවනවා කියනවා නම් අපගමතුමා අපි ඔය ව්‍යවස්ථා සංශෝධන 3ක් ආවනේ. ඒ 3ක් එන එකම සකසහිතයිනේ කොහොමද එහෙම වෙන්නේ? මේ ඔක්කොම එකඟතාවයෙන් කරනවා නම් 3ක් එන්න දෙන්නේ නැහැ නේ. ඒතර ඒ දෙකකට දැනට පාර්ලිමේන්තුවේ තියෙන දෙකකට විරුද්ධව අපි අධිකරණයට ගියා. ඒතර අපෙන් අහනවා අපේ හිත මිත්‍රයෝ ඥාතීන් ඔගොල්ලන්ට පිස්සුද? මේ ව්‍යවස්ථාවට විරුද්ධ වෙනවා කියන්නේ රාජපක්ෂලාට කඩේ යන මිනිස්සු. එහෙනම් ගේ ගිනි තියාගන්නද හදන්නේ? අපෙන් අහනවා. අපිව බියටපත් කරනවා අපිට මානසික බාධක පනවනවා අධිකරණයට කියලා මේකට අභියෝග කරන්න එපා. ඒතර හිතන්න තත්ත්වේ. මේ මානසික බාධක පැනවීම අර එදා මයි 9 වෙනිදා ඒ ගෙවල් ගිනි තැබීමෙන් පස්සේ අර මානසික බාධක භීෂණය හරහා උච්චතම තැනට ගෙනාවා. ඒ නිසා මුළු සමාජයක් බියවද්දලා යටපත් කරලා තියෙනවා. මේ සංවාදේ නැහැ. මේ අභියෝගේ නැහැ. වැඩපිළිවෙල ආණ්ඩුව ගේන්නේ නැත්නම් විපක්ෂය ගේනවද? දැන් අනුරාධපුර මහත්තයත් විසඳුම් දැන් කලින් විසඳුම කියලා පොතක් ගැහුවා. දැන් ඒක පැත්තකට දාලා දැන් ආයෙ අහනවා විසඳන්නේ කොහොමද කියලා. ඒ කවුරුත් මේ ඇත්ත තිත්ත ඇත්ත කතා කරන්නේ. මේ ආර්ථික මොඩලේ වෙනස් කිරීම පුද්ගල චරිත ගැන විශ්වාසය තියලා තවදුරටත් මේක කරන්න බෑ කියලා දැන්වත් දෙයියනේ පිළිගන්න ඕන. එතකොට මේ ප්‍රතිපත්තිමේ හැරවුම බංගලාදේශ කොහොමද කරේ? මොකද්ද වෙනස? මං කිව්වා අර මේ උගන්වන ඒවා තමයි එහෙ ඉන්න විද්වතුන්ට උගන්වන්නේ ඒ පෙළ පොත්ම තමයි උනුත් පාවිච්චි කරන්නේ. මිනිස්සු ගත්තමත් අපිත් බංගලාදේශ කාර්යොත් බෙන්ගාලි සම්භාවයේ තියෙන්නේ බොහෝ දුරට සමානයි. එහෙනම් මේ මිනිස්සුන්ගේට මිලියන 50000ක් තියෙන්නත් දුප්පත්කමේ ගිල්ල හිටපු රටක අපිට මෙහෙම වෙන්නත් හේතුව මොකද්ද? ප්‍රතිපත්තිමේ හැරවුම. ආර්ථික මොඩලයේ වෙනස. හැබැයි කොතනද ඒක කතා කරන්නේ? පාර්ලිමේන්තුවේ කතා කරනවා. පාර්ලිමේන්තුවේ බූරුව වගේ එකිනෙකාට මඩ ගහ ගන්නවම විවිධාකාරයේ මහජනයා හිනස්සන එක මහජනයට තවත් තරහ යන මුංගේ ගෙවල් දික්කිරිපුවට කමන්නේ නැහැ කියලා හිතන විදිහට තමයි ඊතර සංවාදේ යන්නේ. කිසිදු ආකාරයක මේක වෙනස් කරන්න සාධනීය මැදිහත් වීමක් බුද්ධිමය දායකත්වයක් ඒක ඇතුලේ අපි දකින්නේ නැහැ. ඒ නිසා මේක චක්‍රීයව මානසික බාධක පනවනවා බියවද්දනවා ඊළඟට පුද්ගල චරිත මාරු කරලා මේක විසඳන්න පුළුවන් කියලා ව්‍යාජ මතයක් හදනවා. එකල මේ ට්‍රැක් එකේ අපිව අරයි යනවා. ඒතර අවසානයේ ඉන්දියාවට උමනා දේ මේ ව්‍යවස්ථා සංශෝධනයේ පවා ඉන්දියාවේ පෙළඹවීමක් තමයි. මොකද උන්ට බෙදුම්වාදී අරමුණන් මේක ඇතුලේ ඉටු කරගන්න උත්සාහ කරනවා මෙතෙක් කල් බැරි වෙච්ච එක. මේ සංශෝධනයේ ඇතුළට 13 වෙනි සංශෝධනයේ බලාත්මක කරන සංශෝධන කීපයක් කාරක සභාව අවස්ථාවේ ඇතුල් කරොත් එහෙනම් අපිට මේ ඛණ්ඩ නැතුව තෙල් නැතුව ඉන්නවට වඩා බරපතල අර්බුදයකට මුහුණ දෙන්න ඕන. රට බෙදීමේ අර්බුදයට ජීවිත 30000ක් දන් දීලා සොල්දාදු තව 29000ක් අතපය දන් දීලා ඊට පෙර 89 තරුණයෝ 60000ක් ජීවිත දන් දීලා බේරගත්ත රට අවසානයේ ඛණ්ඩ නැහැ ඩොලර් නැහැ තෙල් නැහැ කියලා අවසානයේ බෙදුම්වාදියත් ගොදුරක් බවට පත් කරොත් එහෙනම් අපි මොන තරම් අපරාධකාරයෝ පිරිසක්ද මේ රටේ අද දවසේ ජීවත් වෙන අපි. අපිට අපේ දරු පරපුර කවදා හරි සාප කරයි. අපිට ඇමතුමකට යන්න තියෙනවා. අයිබෝන්. අයිබෝන්. ඔව්. අයිබෝන් මහත්තයා මේ වසන්ත වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්තයා කතා කරන්න පුළුවන්? ඔව් කතා කරන්න. ඔබතුමාගේ නම ඔව් ඔබතුමාගේ නම කියන්න. මම නුවන් ගාල්ලෙන් කතා කරේ. ඔව් නුවන් මහත්මයා කියන්න. ඔව් වසන්ත බණ්ඩාර මහත්තයා මේ ඔබතුමා 2005 ඉඳලා ඔය දේශීයයිච ව්‍යාපාරේ හදාගෙන ආපු මහත්තයානේ. අපි ගොඩක් ආදරය කරන මහත්තයෙක්. දැන් මේ 21 වෙනි සංශෝධනයක් ගැන මොකද්ද මේ මොහොතේ කරන්න හදන දේ? ඒ කියන්නේ මීට වඩා ලොකු ප්‍රශ්න නැද්ද මේ රටේ? 21 වෙනි සංශෝධනයක් ගෙනත්ලා මේ මොහොතේ මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒකට ඔබතුමා ඍජු උත්තරයක් දුන්නා. ඔබතුමාලට වෙයිද හොඳ ව්‍යාපාරයක් හදාගෙන ඉස්සරහට මේ රට බාර ගන්න? බොහොම ස්තුතියි. ඔබතුමාට බොහොම ස්තුතියි. 066 22 83 69 මම හිතන්නේ අපිට විරාමයකට යන්න කාලය ඇවිල්ලා. නමුත් අපි උත්තරයට ගිහිල්ලා විරාමයට ඔබතුමාට උත්තරයක් අවශ්‍යයි කියලා තුමා ඍජු උත්තරයක් අවශ්‍යයි කෙටි උත්තරයක් අවශ්‍යයි කියලා තුමා බලන්න. හරි එතුමා කියන දේ හරි. මේ මහජනයා මේ වෙලාවේ ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ නැහැ. අරගල භූමියේ ඉන්න තරුණයෝ ඉල්ලුවෙත් නැහැ. මේ ආර්ථික අර්බුදයට උත්තර හොයන්න ඒක හෙව්වට පස්සේ ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න. අනිත් එක ජනවරම තිබුණෙත් අලුත් ව්‍යවස්ථාවකට. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනවරම දුන්නේ අලුත් ව්‍යවස්ථාවට. ඒක හදලත් තියෙනවා. ඒක පැත්තක තියෙද්දි
ඇයි මේ හදිසියේ ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්නේ? ඒ නිසා තමයි අපි ඒක සැක කරන්නේ ඒක ඇතුළේ කූට අරමුණක් තියෙනවා කියලා. සමහර විට මේ ආර්ථික හැරවුමට අවශ්‍ය බාධා තිබුණාද? ඔබතුමා මේ කතා කරන රටේ ආර්ථිකය ජනතාවාදී හිදියට නැත්නම් ස්වදේශීය ආර්ථික ක්‍රමයකට හරවන්න මේ කලින් ව්‍යවස්ථාවේ බාධක තිබුණාද? අපි හොයලා බලන්න ඕන කාරණා. එසේ තිබුණා නම් පළමු කොට කරන්න ඕනේ මේ ව්‍යවස්ථාව වෙනස් කරලා අපේ අවශ්‍ය ආර්ථික ඔබතුමා ඔය කියන ආර්ථික මොඩලය කියන වචනේ පාවිච්චි කරත් ඒ අවශ්‍ය මොඩලය හදාගන්න පුළුවන්. හැබැයි අපි බඩගිනි කියනකොට අපිට සංශෝධන කියනකොට අපිට තෙල් නැහැ කියනකොට අපිට ආය දේශපාලන පුද්ගලයෝ ගෙනලා දෙනකොට අපිට ගෑස් නැහැ කියනකොට ඒ වෙනුවට තව තව දේවල් අපිට යෝජනා කරනකොට අපිට දැනෙනවා අපි ඉල්ලන දේ නෙවෙයි අපිට ලැබෙන්නේ. ඒකට මේ අපේ හිතාගන්න බෑ මේ කොතෙන්ටද යන්නේ කියලා. මේ ගැන අපි හැබැයි සිහි කල්පනාවෙන් නිවැරදිව මේ ප්‍රශ්නය දිහා බලාගෙන ඉන්න ඕනේ. අපේ විදේශ සම්බන්ධතා කොහොමද මේ වෙලාවේ වැඩ කරන්නේ? බලමු අපි අර්බුදයේ හෙට දවස පිළිබඳව කතා බහ කරමින් ඉන්නේ. නින්නද සජීවී සංවාදයයි ඔබ මේ එක්වන්නේ සංවාදයේ සමගයි. අපි යනවා අපේ ඊළඟ විරාමයට රැඳෙන්න අප සමග. ඔබ නැවත නින්නද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. අර්බුදයේ හෙට දවස අපි බලාගෙන ඉන්නවා දවසින් දවස. අද මේ ප්‍රශ්නේ ඉවර වෙයි, හෙට මේ ප්‍රශ්නේ ඉවර වෙයි කියලා. හැබැයි අපි දකින්නේ පෝලිං වලින්. පෝලිම දැකපුවම හිතෙනවා තා ප්‍රශ්න ඉවරලා නැහැ කියලා. ඒ විතර අපිට දැනෙන්න පටන් ගන්නවා කඩේකට ගිහිල්ලා ඔබ සාමාන්‍ය වෙනදා ගන්නවා විදිහට ඔබ පොඩි මල්ලකට බඩු ගත්තොත් ඔබට තේරෙනවා මේ ඊයේ ගත්ත මුදල නෙවෙයි අද අපිට වැය වෙන්නේ. ඒකට අපි වැටුප් ලබන්නේ ඩොලර් වලින් නෙවෙයි. අපි වැටුප් ලබන්නේ සාමාන්‍ය රුපියල් වලින්. ඒ වැටුප් දී ගන්න සල්ලි නැතුව අච්චු ගහලා තමයි ඒ සල්ලි ටිකක් දී ගන්න. ඒකට දැන් මෙහෙම ගියාම අපිට මොකද වෙන්නේ? මේ වගේ ලොකු ප්‍රශ්න ගොඩක් ඔබට තියෙනවා. ඔබට කේන්තිත් යන්න පුළුවන් මේ කතාව අහනකොට. නෑ ඔබත් මමත් එකම ප්‍රශ්නේ අත්විඳින්න ඉන්නේ. අපි හැමෝම සමාන මිනිස්සු. 066 22 83 686 9 ඔබට විවෘත කරලා තියෙනවා. අපි යනවා කඩවල ගෙදරට. සරත් මහත්මයා ඔබ අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අයිබෝන් මේ නින්නාද වැඩ කරන්න ඉස්තුතිවන්ත වෙනවා. මේ අපි දන්නවා දැන් නින්නාද හැරවුම් ලක්ෂයකට ඇවිල්ලා තින්නේ. මොකද මේ විශාල මේ ජනතාවනේ තමයි ප්‍රධාන වශයෙන් යොමුලා තින්නේ. ඉතින් සම්මතන මහතර මම ඉස්තුති කරනවා. මේ අපිමත් මේ රෙජිමේ කියන එක තේරුම් ගන්න තිබුණේ නැහැ. මොකද්ද මේ කියන එක. නමුත් එතුමාද මේ රෙජිමේ කියන එක අපිට පැහැදිලි කරලා දුන්නා රටේ. මොකද සාමාන්‍ය ජනතාව වශයෙන් මේ සාමාන්‍ය ඔයගේ වචන ගැන එච්චර අවබෝධයක් නැහැ ජනතාවට. ඉතින් මේ වගේ දේවල් අපිට මේ වැඩතරන් වලදී දැනුම් දෙනවා නම් කියලා දෙනවා නම් ඒකත් අපි වටිනාකමක් තමයි අපි කියන්නේ. මොකද මේ මොන හරි ගැඹුරු අදහස්. මොකද අපි දන්නේ රජයක් පස් වෙනකොට රෙජිමේ කිව්වත් ඔය මොකක් හරි එකක් කියලා තමයි ජනතාව සාමාන්‍ය හිතන්නේ. ඉතින් මගේ ප්‍රශ්නේ මහත්මයා මේ අර ගෝඨාභය ජනාධිපතිතුමා මුලින්ම පස් වෙනකොට මේ තිබුණා මේ ගෝඨාභය රටාදර සෞභාග්‍ය දැක්ම කියලා මේ 10ක් තියෙනවා පිරිසුදු රාජ්‍ය පාලනයක්, විනයගරුක නීතිගරුක ගුණාත්මක සමාජයක්, මිත්‍රදේශීය නොබෙදෙන විදේශ ප්‍රතිපත්තියක්, තාක්ෂණය මත පදනම සමාජයක්, ඵලදායී පුරුෂයන් ශක්තික මානව සම්පතක්, ජනතාවට වත් කියලා ඒ වගේ 10ක් තියෙනවා මාත්. එතකොට මේ ජනතාව නමුතුමාරේ මම ප්‍රශ්න කරන්නේ ජනතාව දැන් මේ අරගලයක් කරනවනේ. එතකොට මේ 10 ක්‍රියාත්මක වුණා නම් හැබැයි මේ ජනතාව කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මහත්තයා. එතකොට ඒක දැන් අපිට තවත් රජයක් ඇවිල්ලා මොකක් හරි ප්‍රතිපත්තියක් දෙනවා කියලා ඒකට එහෙම දෙයක් වුණොත් ජනතාව නැගිටිනවා. ඒකයි අද තියෙන ප්‍රශ්නේ. ඉතින් අපිට මේක එකක්වත් වුණාද කියන එක අපි මොකද ඔබතුමාලත් මුලින්ම මේ රටට ඇවිල්ලා ඉදිරිපත් කරලා චිත්‍රාගල එකට අපි මුලින්ම විදාල ජනප්‍රියතාවය ඔබතුමාලා දුන්නේ නැත්තේ. ඔබතුමාලා වැඩිකාරයෝ නේද කියන එකයි මගේ අදහස. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. මේ 066 22 83 686 9 අපි ඔබට විවෘත කරලා තියෙනවා. අපි හැමදාම ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නවා. සමහර ඉතිහාසයෙන් ඉගෙනගත්ත පාඩම් ඇතුලේ තමයි අපි කියන්නේ අපි වසර 70ක් කලේ මෝඩකම් කියලා අපි දැන් තේරුම් ගන්නවා නම් 71 වෙනි වසරේත් අපි ආයේ මෝඩකමක් කරොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මේ අපි දැන් දිගින් දිගටම සුමිත් මහත්මයා මේ එතුමා කිව්වේ මේ ආර්ථික මොඩලේ නැත්නම් මේ අපි ගෙනියපු මේ ක්‍රමවේදය අපි පවත්වාගෙන ආපු ක්‍රමවේදයේ වෙනසක් කරන්න අවශ්‍යයි කියලා නේ අපි දැන් තේරුම් ගන්න තියෙන්නේ. කියන්නේ අවසානයේදී මහා කේන්ද්‍රීය සාධක හැට තේරුම් ගන්න තියෙන ඒ කාරණේ. ඒතකොට දැන් ඒක නැවත පැලස්තර දාලා ඒක නැවත ඉස්සරහට ගෙනියන්නත් වෙනවනේ මොනවා වුණත්. දැන් මෙතුමා අපි කොච්චර කිව්වොත් අපිට ණය ප්‍රමාණයක් ගන්න වෙනවා මේ වෙලාවේ. දැන් මේ දැන් තියෙන මූලික දේවල් එක්ක අපිට ණය ටිකක් ගන්න වෙනවා. ඊට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ ණය අරන් අපි මොනවද කරන්න කියන ප්‍රශ්නේ. දැන් එහෙම සැලැස්මක් ආණ්ඩුව තුළ දකින්නවද? දැන් අපි හදිස්සියෙම මේ ගන්න ණය ටික
අරන් අපි කළමනාකරණය කරගන්න ඕනේ. ඒකට අපේ රටේ මූල්‍ය ප්‍රතිපත්ති නැවත සංශෝධනය වෙන්න ඕන. නීති ඒ සම්බන්ධ නීති රීති හැදෙන්න ඕනේ. ඒවා හැදෙනවද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. ඒකට ඔබ දැන්ට එහෙම සූදානමක් රටේ තියෙනවද මේ අලුත් තත්ත්වයටද? මට මොහොතකට අවසර දෙන්න තවත් ඇමතුමකට යන්න පුළුවන්. අයිබන් ඔබට. ඔව්. අවිස්සාවෙලට අපි යන්නේ අවිස්සාවෙලට අපි යන්නේ ජයතිස්. ඔව්. ඔව් එමයි. මට මම මේ අදහසක් තියෙනවා ඔබතුමාට මේ ඉදිරිපත් කරන්න. ඔව්. දැන් අපිට වෙලා තියෙන මහත්මයා දැන් අපි මේ මට වෙලා තියෙන මේ අපේ ආගමික නායකයෝ ඉන්නවා ලංකාවේ බෞද්ධ කතෝලික ක්‍රිස්තියානි මුස්ලිම් හින්දු කියන්නකො ඒ ආගමික නායකින්ගේ ආගම නෙමේ දර්ශනය. දර්ශනයේ තියෙන ආදරේ. ආදරේ අරගලේ තියෙන ආදරේ. ඒ කියන්නේ ආත්මාර්ථය නෙවෙයි පරාර්ථය. ඒ පරාර්ථය තමයි හැමතරම මේ ලෝකෙ මෙයා වෙන්නේ. අපි හැමෝම දේශපාලනඥයෝ මිනිස්සු ව්‍යාපාරිකෝ ඔක්කොම ආත්මාර්ථය සක්කා තමයි වැඩ කරන්නේ. එහෙම නැතුව මේ ආගමික නායකයින්ට බැරිද මේකේ තියෙන දර්ශනය ආදරය කරුණා මෛත්‍රිය ඒක ඉදිරිපත් කරලා අවංක වෙන්න අවංක වෙලා අපේ රටට අවංකව පරිත්‍යාගී අන්තර දෙන්න ගන්න නෙමෙයි දෙන්න ගනු දෙනු නෙමෙයි දෙනු ගම් වගේ මේක ආකල්පයක් මේවා කරලා ආගමික නායකයෝ එකතු වෙලා බැරි සමාජයට මෙන්න මේක දෙන්න ආගමික දේශපාලන නායකයින්ට සහ සියලු දෙනාටම ගනු දෙනු නෙමෙයි දෙනු ගනු වගේ පැතිකඩක් දෙක මොදයි කියලා මම හිතනවා. ඔව් බොහොම ස්තුතියි ඔබතුමා සම්බන්ධ වුණාට අපි ඔබට ආරාධනා කරනවා 066 22 83 86 89 සුමිත් මහත්මයා එම සූදානමක් තියෙනවද ඇත්තටම මේ ගන්න ණය කළමනාකරණය කරමින් දැන් රට ඉස්සරහට පොඩ්ඩක් අර්බුදයෙන් ගැලවෙන්න ඉපේ. ඇත්ත යම්කිසි අවස්ථාවක ණයක් අපි ගන්න වෙන වෙලාවල් තියෙනවා. එතකොට අපි පුද්ගලයෙක් වශයෙන් ණයක් අපි ගයක් හදා ගන්න ගයක් කෑල්ලක් වැඩි කර ගන්න මොනවා හරි කරන්න ගන්න අපේ සැලසුමක් තියෙන අපි කොහොමද ගෙවන්නේ කියන එක. ඒ ගෙවීම සඳහා අපි මොනවද කරන්නේ කියන එක. එතකොට ආපදා ණයක් හරි මොනවා හරි මිනිස්සු අරගෙන කොහොමද ඒක ගෙවන්නේ කියන එක. ඉතින් එකෙන් ගොඩ එන්නේ කොහොමද කියන. එතකොට ඒක එහෙම ඒවා යන්න වෙනවා. එහෙම කරන්න වෙනවා. හැබැයි එහෙම කරන්න වෙනකොට අපි මේතෙක් තිබිච්ච කරපු සැහැල්ලුවෙන් හිටපු දෙයට වඩා අපි වැඩිපුර මහන්සි වෙන්න ඕන. වැඩිපුර සැලසුම් කරන්න ඕන. වැඩි කාලයක් වැඩ කරන්න ඕන. ඒක රජයක් වශයෙන් උත් පුද්ගලයෙක් වශයෙන් උත් ආයතනයක් වශයෙන් උත් ඒ තත්ත්වෙට මූණ දෙන්න ඕන. මොකද ඒකෙන් ගොඩ යන තෙක් ඒ වගේම දැන් මෙතුමා කිව්වා වගේ දැන් බංග්ලාදේශය වගේ රටවල් ඉතාමත් දරිද්‍රතාවයේ තිබිච්ච රටවල් මේ හුස්ම ගන්න පුළුවන් වෙන්න අතිරික්තයක් තියාගන්න පුළුවන් වෙන්න වෙලා තියෙන්නේ ඒ සැලසුම් සහගතව වැඩ කරපු දේවල් නිසා. අපේ රටට මේ බංග්ලාදේශයේ තරම් දඟලන්න ඕන රටක් නෙමෙයි. මම ඒකයි කිව්වේ මේ වෙනකොටත් මේ අවුරුද්දේ කරපු එක්ස්පෝර්ට්ස් ගිය අවුරුද්දේ වහම එකතු කරලා බැලුවාම කතා කරපුවාම මේ ආනයනය සීමා කරගෙන ආනයන අපි මෙතන හුඟක් වෙලාවට මම නියෝජනය කරුවේ මව්බිම් ලංකා පදනම වශයෙන් අපි 2005 ඉඳලා මව්බිම් ලංකා පදනමේ අපි හැමදාම කිව්වේ ආනයන අඩු කරන්න ආනයනයේ වෙනුවට ආනයන විකල්ප දේශීය නිෂ්පාදනය කරන්න හදන්න කියන එක. ඉතින් එහෙම වැඩපිළිවෙලක් කොහෙවත් නැහැ. මේ සියලුම ආණ්ඩුවල අය කෙරුවේ ගේන දේන එක කැම මේ දේශීය හදන දේවල් උත් කම්පීට් කරන්න බැරි වෙන්න පිටරටවල ගෙනත් දානවා. ඒතර එහෙම අදටත් නැහැ ආරක්ෂණවාදයක්. ඒතර නැති වෙච්ච වෙලාවේ අපි සීමා සහිතව පාවිච්චි කරන්න ඕන. යමක් නැති වෙනකොට හිග වෙනකොට අපි සීමා සහිතව පාවිච්චි කරනවා. එහෙම සීමා සහිතව පාවිච්චි කරන ක්‍රමවේදයක් ගන්න අපි ඉන්ධන කියලා වෙලා. ඒතර දැන් ඉන්ධන අපි දන්නවා මේ ඉන්ධන ප්‍රශ්නෙට මූණ දෙනවා කියලා. හැබැයි ජනවාරි වල ඉඳන්ම මේ රටේ වස්ස තිබුණා වතුර තිබුණා ඒවා පාලනය කරගන්න ක්‍රමවේදයක් අපිට මුලින් ඉඳන් ලයිට් කැපුණා සමහරට මෙච්චර කල් මේවා වෙන්න වෙන්නේ නැහැ. ටික ටික කැපුණා. එහෙම සැලසුමක් තිබ්බේ නැහැ. අන්තිම වෙලාවට. එතකොට මේකේ ඉන්න පාලකයෝ වගේම නිලධාරි දැන් අද පත්තරේ තියෙනවා රන්දනිකල රන්ටැබේ නිකන් වාන්දරුට ඇරලා දාලා කියලා. එතකොට මේ කියන්නේ කොරප්ෂන් එක හැම තැනම නේ මේ දැන් එක පැත්තකින් එක්කෝ මේගොල්ලෝ කිව්වා මේ පනත ගේන්න ඉස්සෙල්ලා මේ සුනිත්‍ය බලශක්ති පිළිබඳව තියෙන පනතේ තියෙන වගන්ති වෙනස් කරන්න ගිහිල්ලා ඒගොල්ලෝ ස්ට්‍රයික් කරනවා ඒකලා. විශාල තෙරපුමක් ආවා ස්ට්‍රයික් කරන එකට විරුද්ධව. එතකොට මොකද සමහරට මම හිතන්නේ ඒ අතරතුර මේ කඩාකප්පල්කාරී දෙයක් වෙන්න පුළුවන්. ඒතර පහුගිය කාලේ තිබිච්ච වතුර ටික ඉතාමත්ම ශීඝ්‍රයෙන් ඇරලා ඒවා කෘෂිකර්මයට ගෙන යන්න හම්බුනේත් නෑ වැව් වාන් දාලා ගියා. හරිද? එතකොට අද වෙනකොට කන්නේ සති දෙකකුත් දැන් පහුවෙලා ඉවරයි. ඔබතුමා දන්නවා කන්නේ පහුණාට පස්සේ මොකද වෙන්නේ කියලා නේ. ඉතින් මිනිසුන්ට පෝර ටික විතරක් බලාගෙන හිටියා මිනිසුන්ට විකල්පයක් කතා කරලා කිව්වේ නෑ.
මිනිස්සුන්ට බැහැලා කතා නිලධාරි කතා කරුවේ නැහැ, දේශපාලකයෝ කතා කරුවෙත් නැහැ, ධනාධිපතිවරයා කතා කරුවෙත් නැහැ, සද්ද නැතුව හිටියා නේ. ජනතාව එක එක ඒවා කියනවා, විකල්ප Tamanට පුළුවන් විදිහට හොයා ගන්නවා, ඒවා මධ්‍යගත කරලා එවලා ඒවා කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයක් තිබුණේ නැහැ. එතකොට මේ වෙනකොට හෙට අනිද්දා වෙනකොට කුඩා කර්මාන්ත වැසී යෑමත් එක්ක ලක්ෂ 30කට වැඩිය ජනතාවකගේ මේ රැකියාවන් පිළිබඳ ප්‍රශ්නයක් එනවා. දැන් සොයිත් මහත්මයා ඔක අනිත් පැත්තට වෙන්න ඕන. දැන් අපි දන්නවා කිරි ලංකාවට එන්නේ නැහැ. ඊට පස්සේ විදේශීය රටවලින් ගෙන්නපු බොහෝ ආහාර ද්‍රව්‍ය එන්නේ නැහැ නේද? ඒතකොට ඊට සාපේක්ෂව මෙහෙ පටන් ගන්න එපා දැන් මෙවුවා. ඒකනේ වෙන්න ඕනේ රටේ අර. ඉතින් එහෙම කිරි වැඩි වෙලා නැහැ. දැන්ට අවුරුද්දකට ඉස්සෙල්ලා තිබිච්ච ප්‍රමාණයම තමයි තියෙන්නේ. එහෙම විශාල වැඩිවීමක් නැහැ. මිනිස්සු ඒක ඒ කිරි අත්‍යවශ්‍ය සාධකයක් නෙවෙයි නිසා අතහැරලා දාලා තියෙනවා. ඒක නිසා ඒක ප්‍රශ්නයක් නැති වෙලා තියෙනවා. එහෙම නැත්නම් කිරි ලංකාවේ හදලා කිරි වැඩි වෙලා බීලා හින්දා මේ ප්‍රශ්නයක් නැතුව ඉන්න එක නෙමෙයි. කිරි තේ බීපු එක්කනා කිරි නොබී ඉන්නවා. සමහරට ප්ලේන් ටිකක් ගහලා ඉන්නවා. වෙන මොනවා හරි බොනවා ඇති. ඒතකොට එහෙම එකක් මිසක් දැන් බත් නැති වුණොත් ඒකට කරන්න දැන් දැතු වෙලා නැති වෙනවනේ ඉස්සරහට. දැන් ඔය මේ වෙනත් විකල්ප කන්න කිව්වට හදලා නැහැනේ එහෙම. හරිද? දැන් කිව්වට මඤ්ඤොක හිටවන්න කියලා කවුරු හරි ඒකට ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි. කන්නේ හිටෝන එක කුඹුරු අස්සද්දන එකට පෝර නැති මිනිස්සුන්ට පෝර නැතුව හදාගන්නේ කොහොමද කියලා කියන එක කියලා දෙනවා හරි. මේ මිලත් එක්ක මේ ආදායමෙන් භාගයක් ආවත් ඕගොල්ලන්ට මේක කරගෙන යන්න පුළුවන් කියන එක ඒක කවුරුත් මේ ගොඩියාව මේට ගිහිල්ලා කිව්වේ නෑනේ. පෝර නැත්තම් වතුරත් එපා කිව්වා. ඉතින් වතුර ඔහෙ ඇරියා. මෙහෙ ඒක නිසා මෙහෙ ඉලෙක්ට්‍රිසිටි එකත් තිබිච්ච වතුර. පහුගිය කාලවල අපි දන්නා අවුරුද්දක් තිස්සේ වැහැපු වැස්ස ලංකාවට නේ. ඒතර සියලුම දේවල් කවුද මේව කරන්න ඕනේ? කවුද දැන් කවුරු කරන්නේ? ඉතින් මේවා රෙගියුලේට් කරන්න, මේවා පාලනය කරන්න දේශපාලකයන්ට දැනුමුකුත් නැහැ. මේවා හිතාමතාම සියලුම අය මේ අර්බුදය දක්වා අරගෙන යන්නේ කටයුතු කරලා තියෙනවා. අමාත්‍යාංශවල මෙතිවරු මාරු වෙනවා, අලුත් අය දිවුරුම් දෙනවා. දැන් අපි දන්නේ හෙට අය කවුද කෘෂිකර්මයට ඉන්නේ කියලා. ඒ වගේම මේ ඒ වගේ ඒ ආණ්ඩුවේ දේශපාලන අස්ථාවරත්වයේ බලපාලා නැද්ද මේ සියලු දේවල් වලට? නෑ, දේශපාලන අස්ථාවරත්වය ආවේ අවසානයේනේ. මම ඒකනේ මං කිව්වේ පජාත වෙච්ච ආණ්ඩුවක් 3/2 බලයක් තියෙනවා. 3/2 බලයක් තිබුණා නම්, බලයක් මිනිස්සු ලබා දුන්නා නම්, අර මහත්මයා කිව්වා කඩවලගෙදර මේ මහත්මයා කිව්වා වගේ මේ දසපනත වගේ ලියලා දීපු එකට පොරොන්දුවක් මිනිස්සු ඡන්දේ දුන්නා නම්, ඒ වැඩේ කෙරුවා නම්, ඒක මේ රටේ ඉන්න පාලකයා විසින් මේ නිලධාරි තන්ත්‍රය හරහා ඒක ජනතාව තුළ ක්‍රියාත්මක කෙරුවා නම් මේක එහෙම වෙන්නේ නැහැනේ. හිටපමති බැසිල් රාජපක්ෂ මහත්මයා කියනවා එතුමා රට ගන්නකොටත් දුර්වල තත්ත්වය තිබුණේ කියලා. ඉතින් එතුමා මේ රට ගත්තේ අවුරුද්දකට පස්සේ. ඒ ආවට පස්සේ එතුමා කිව්වේ නැහැනේ. එතුමා පාර්ලිමේන්තුවේ කිව්වේද අපි මේ ණය ගෙවනවා, අපි ඊට පස්සේ ණය ගන්නෙ නැහැ. ගෙවන හැටි කිව්වේ නැහැ. එතුමා ගෙව්වා. එතුමා ගෙව්වා. එතුමා ඉතින් ගෙව්වා නම් ඉතුරු වෙලා තියෙන්න බෑ. ඉතින් ගෙවපු ටික විතරයි. ඉතින් ඒගොල්ලෝ ගත්තු ටිකයි. ඉතින් ඒගොල්ලෝ මේ සැබෑ තත්ත්වය කිව්වේ නැහනේ. IMF යන්නේ නැහැ. ආයෙත් IMF යන තත්ත්වයටපත් කරගෙන. අපි කියන්නේ IMF යන්න ඕනේ. හැබැයි දැන් මේ වෙනකොට IMF නොගිය. හැබැයි IMF ගියා කියලා මේ ප්‍රශ්නෙට උත්තර නැහැ තමයි. එයාත් මේ ඊයේ පෙරේද මම දැක්කා කියනවා. හැබැයි ওই ඉස්සර ඔය කතාව කිව්වේ නැහැ. මේකේ සංවර්ධනය සඳහා මේකේ දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ විදේශ විනිමය රටට එන ටික ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය කෙරුවේ නැහැ. උන්ඩියල් වලට උන්ඩියල් ගනුදෙනු ඒගොල්ලොත් කරුවයි කියලා කිව්වා. අවසානයේ ඒගොල්ලෝ උන්ඩියල් ගනුදෙනු කරලා ඒවට ඉඩ දීලා ඒවා තවදුරටත් වර්ධනය වෙන්න දීලා උන්ඩියල් තුල මේගොල්ලෝ දේශපාලනන්දුවේ මැදිහල් වෙලා ආයෝජනය කරලා මම ඒක චෝදනාවක් විදිහට කියනවා. මගේ ඒක මේ තියෙන තත්ත්වය තුල ඒ උන්ඩියල්ස් මගින් මේ තමන්ගේ වත්කම් විශාල වශයෙන් වැඩි කරන්න දීලා කළුසල්ලි ආර්ථිකය ඉඩ දෙන්න ඕනයි කියලා මේ ඉන්න අගමැතිවරයාත් ඔහු පාලන බලයේ ඉඳි කිව්වා. ඉතින් බැසිල් රාජපක්ෂ මහත්තයාත් ඒ ඉන්න කාලේ යම් ප්‍රමාණයකට කිව්වා කළුසල්ලි කියන ඒවා නවත්තන්න බෑ. සාමාන්‍ය ඒක 103ට පල්ලෙහා තමයි සමස්ත ආර්ථිකයේ උපරිමයට තියාගන්නේ රටවල්. දැන් ඒක ඉතිහාට ගියපු රටවල් තියෙනවා. උදාහරණයක් වශයෙන් කැනඩාවේ වුණත් ඒ ප්‍රශ්නේ එහෙම තියෙනවා. ඒක 108ක් විතර වෙනකන් ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ විශාල වශයෙන් ඒ 108 103න් පල්ලෙහාට දාගන්න කටයුතු කරනවා. ඉතින් අපේ රටේ අද වෙනකොට වෙලා තියෙන්නේ දැන් උදාහරණයක් ඩොලර් මිලියන 700ක් විතර රෙමිටන්ස් එනවා නම් ඒක 200ට වැඩිය අඩු වෙලා කියලා කියන්නේ 180ක් විතරම මේ උන්ඩියල් හරහා ගනුදෙනු වලයි කියන එකනේ. ඉතින් ඊට පස්සේ බඩු මෙට්ටු ගේනකොට අද කොළඹ ඉන්න එක්තරා කණ්ඩායමක් වෙළඳ කණ්ඩායමක් ඒගොල්ලන්ට විතරයි ගිහලා තියෙන්නේ. ඒගොල්ලෝ විතරයි මොකද ඒගොල්ලන්ට මේ උන්ඩියල් ක්‍රමයේ
සහ මේ ඩුබයි ෆයිනන්ස් සෙන්ටර් එක හරහා සල්ලි හම්බ වෙනවා ඒගොල්ලන්ට. ණයවර ලිපි වලට මෙහෙන් ගන්න නැතුව බඩු එවන්න පුළුවන්කම තියෙනවා. ඒතර සම්පූර්ණ අපේ සාමාන්‍ය මිනිහෙක් එදා ගෙනාපු බඩු මුට්ටු ගේන්න ඔහු හරින් ගන්න වෙලා තියෙනවා. වෙනද රුපියල් 1000ට ගත්ත එක රුපියල අවප්‍රමාණය වෙන්න ඉස්සෙල්ලත් 2000ට ගන්න උනේ. මොකද මේ රටේ අනිත් මිනිස්සු සල්ලි තිබුණේ නැහැ. ඒ ඩොලර් එන්නේ නැහැ. බැංකු වලින් දෙන්නේ නැහැ. මෙතන අපි දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි එක මංකොල්ලයක් දිහා බලා ඉන්නකොට තව මංකොල්ල 5ක් 6ක් වටේ සිද්ධ වෙනවා. දැන් අපේ අවධානය තියෙන්නේ එක මංකොල්ලයක් දිහාට. මම හිතන්නේ මේ ඉතින් වැදගත් කොටසක් මෙතුමගේ කතාවේ කියවන සුමිත් මහත්මයාට අවසර දෙන්න. දැන් එක මම හිතන්නේ ඉදිරියේදී අපිට වඩා තදින් දැනිය යුතු දෙයක් ඒක තමයි මේ අපිට මේ අපි ප්‍රශ්න ගොඩකින් හිර කරපුවාම ඒ ආසන්නම ප්‍රශ්නේ සංවේදී ප්‍රශ්න ටික තමයි ප්‍රමුඛතාවයට එන්නේ. කැම ටික සහ බෙහෙත් ටික. අවසානයේ අපි එකඟ වෙනවා කමන්න ඉඩමේ ඔප්පුව හරි දෙන්නම් අපිට මේ වතුර ටිකක් දීලා යන්නවායි කියලා. දැන් මේ රට යන්නේ එතෙන්ට. මේ මෙතුමා කියන හැටියට. ඒතකොට දැන් අර්බුදේ හෙට දවසේ නිර්මාණය වෙමින් තියෙනවනේ නිර්මාණය කරමින් තිබෙනවා වගේ මෙතුමා මේ කියන්නේ. අනිවාර්යයෙන්. එතකොට දැන් මේ නිර්මාණය කරන අර්බුදේනේ අපිට හදන්න වෙන්නේ ආපහු. අය වෙන එකක් නෙවෙයි හදන්න වෙන්නේ. ඒතකොට අර්ගල බිම එකක් කියනවාද පාර්ලිමේන්තු එකක් කියනවාද අපි මුණ දෙන ප්‍රශ්න එකක් වෙලා බෑනේ. ඒතකොට මේ හැමතැනම තියෙන දේශපාලනික පිටපත අපි මනාව තේරුම් ගත්තොත් විතරයි අපිට මේකට හරියට උත්තරේ හදන්න වෙන්නේ. ප්‍රහාරාත්මකව අපිට මේකට සටන් කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඒතකොට ප්‍රසන්න බණ්ඩාර මහත්තයා මෙතන අඩුවක් තියෙනවනේ. එක මේ සංවාදයේ අඩුවක් තියෙනවා. මේක විග්‍රහ කරලා දෙන්නේ නැහැ රටට. ඒක මේ සාමාන්‍ය ජනයා අතර මේ මතේ ගිහිල්ලා නැහැ. අපි මේ වෙලාවේ පොලිමේ ඉන්න කෙනෙකුට ඇහුවොත් එහෙම මොනවා වුණත් කමන්නේ සමහර අය කියනවා අපි 1000ට පෙට්‍රල් ගන්න අපි ගන්නම් කියලා. මේ වේදනාවට කියන්නේ. මිනිස්සු කෙලවර පේන්නේ නැහැ තමන්ගේ මේ අදාළ පොම්පේ තියෙන තැන. හැබැයි මේ මිනිස්සු පිටිපස්සෙන් දැන් තමන්ගේ ප්‍රශ්නේ කියලා. දැන් මේ මෙතෙන්ට හිර කරලා තියෙන වසන්ත බණ්ඩාර මහත්තයා. දැන් අපිට හැබැයි ඔබතුමා අර කිව්වේ ගවරැල ඝාතනයට ගෙන යනකොට තත්ත්වය එහෙම නම් හැබැයි අපිට එසේ විය යුතු නෑනේ. එසේ වීමේ හැකියාවකුත් නෑ. අපි ජීවත් වෙන්න අපි පසුපස තව කණ්ඩායම් වෙනවා. දැන් කොහොමද මෙතෙන්ට හරවන්නේ? මේක අපිට ගන්න බැයිද අපිට? මොකක්ද අපිට තියෙන ප්‍රවේශය? මේක දැන් ෂණිකව අපිට මේක කරන්න ඕනේ. ඔබතුමා යෝජනා කරන්න අපිට මෙන්න මේ දේ කරොත් අපිට හෙට මේක වෙනස් කරන්න පුළුවන් කියලා. ඔව් බැරි නෑ ගමගේ මෙතුමා මේක කොහොම හරි කළ යුතුයි. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් මේ නිර්මාණය කරන தත්ත්වය අපි න්‍යායාත්මකව තේරුම් ගත්තොත් අර කියන මානසික බාධක එක පැත්තකින් අනිත් පැත්තෙන් මේ බිත්තියට හේතු කරලා මේ විසුදු බහැර වෙනත් විසුදුමක් නැහැ කියන තැනට මිනිස්සු පත් කරාම මේ මූලික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම ප්‍රධාන අභියෝගයේ බවට පත් කළාම අර මහා සංවාදයේ යටපත් වෙනවා. මානසික බාධක නිසා විතරක්ම නෙවෙයි. දැන් එකක් මේ සමාජ මාධ්‍ය දැන් ඔය අරගොල භූමියේ හිටපු තරුණයෝ සහ ඒ වගේම සමාජ දාලාවල සැරිසරන පිරිස ගත්තොත් එහෙම දල වශයෙන් මිලියන 2-3 අතර පිරිසක්. 2ක් විතර ප්‍රමාණයක් තමයි මේකේ සැරිසරන්නේ. තව මිලියන 13ක් ඡන්දදායකයෝ ඉන්නවා ගෙදර. විශේෂයෙන් මේ වැඩිහිටි පරපුරේ අය ඉන්නවා. ඒතර මේ මානසික බාධක පනවන්න මේ මතවාද හසුරුවන්නේ ඉතින් සමස්ත දැනුම්වත් අපි ඡන්දදායක කියලා කියමු ඡන්දදායකයෝ කියලා කියමු. ඒ අයගෙන් ඉතා සුළු පිරිසක්. හරි 10%ක් 20ක් අතර පිරිසක්. විචිතයි මේ මානසික බාධක පනවන්නේ. නමුත් තර්කයක් ගෙනාවොත් දැන් මේ ඔබ තියෙන අති බහුතරයනේ මේ වැරදි ලෙස ඡන්දය පාවිච්චි කරලා වැරදි අය පත් කරේ. ඒතර අර කට්ටිය හරිනේ තව කට්ටියකට මේ තව කෝණකින් ගත්තාම තර්කයක් ගන්න පුළුවන්. ඔව් ඒක අපි දීර්ඝකාලීනව ආපු ක්‍රියාවලියක් නේ. අපි මේ තට්ටු මාරු ක්‍රමයට ආණ්ඩු මාරු කරමින් මේ ආපු ක්‍රියාවලියේ ඉතින් ඡන්දදායකයාට දොස් කියන්න පුළුවන් ඒක සාමාන්‍ය තත්ත්වයක් කියලා. නමුත් ඒ දැන් ඡන්දදායකයාට පිටින් මේ රෙජීමේ වෙනස් කරලා තියෙනවනේ අපි ඒක පිළිගන්න එපා. අපි අර සරත් මහත්මයා කිව්වා වගේ කමක මෙතුමා එතුමා අර කියපු කාරණේට මම තව පොඩ්ඩක් එතුමා කිව්ව එක වැදගත් කියලා කියන නිසා මම තව පොඩි දෙයක් එකතු කරන්නම්. මේ රෙජීම් චේන්ජ් කියන එකේ විවිධ ප්‍රභේද තියෙනවා. ඒ කියන්නේ රෙජීමයක් කියන්නේ මාර කලින් කිව්වා නිකං ආණ්ඩුවක් කියන එකම නෙවෙයි. බලවත් පාලකයෙක් සහිත පාලන තන්ත්‍රයක්. මේ අධිරාජ්‍යවාදී රටවල උදහසට ලක්වෙච්ච පාලකයෙක් සහ පාලක තන්ත්‍රයක්. ඒතර ඒක වෙනස් කරන්න මහජන කැමැත්ත විවිධ මුදල් යොදවීම හරහා රාජ්‍ය නොවන සංවිධාන විවිධ මනෝවිද්‍යාත්මක යුද උපක්‍රම වලින් මතය වෙනස් කරලා රෙජීමේ වෙනස් කරනවා. දැන් මහින්ද රාජපක්ෂට හොරා කියලා 2014 ඒ මතය තහවුරු කරලා
දැන් මම පුද්ගලිකව විශ්වාස කරන්නේ ගමක මැත්තෝ හොරකමට අපි විරුද්ධ වෙන්න ඕනේ. හැබැයි මේ අපි වැටිලා ඉන්න තැන හොරකම නිසාම සිදු වුණා නෙවෙයි. දැන් මේ හොරු ටික අල්ලලා ඔක්කොම හොරකම් කරපුවා ගෙනාව කියන්නකෝ. දැන් අපි හිතමු දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කරලා ඩොලර් මිලියන 12500ක් ගත්තා. මේ ණය හැටියට ගත්තා. ඔබ කියන්නේ මිලියන 12500 හොරකම් කරා කියලාද? එහෙම කරන්න බෑනේ. 10% 15ක් තමයි වැඩිපුරම හොරකම් කරන්න පුළුවන්. ඒතර ඒ ප්‍රමාණය ආපසු ගෙනාවා කියලා මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. හොරකම වළක්වන්න ඕන, හොරු අල්ලන්න ඕන එක වාදයක් නැහැ. හොරකමම නෙවෙයි හේතුව. ඔබේ මාර්ගයේ බංග්ලාදේශයේ එතෙන්ට ආවේ හොරකම නවත්තලා. මේ ආර්ථික මොඩලේ ප්‍රශ්නේ බංග්ලාදේශෙත් අද ඉන්න හොරු ඇති වෙන්න ඉන්නවා. ඒතර මේකෙන් අදහස් කරන්නේ මේ හොරකමට එරේ නොවිය යුතු හොරකම පවත්වා යන්න ඕන කියලා නෙවෙයි මම කියන්නේ. ඒතර මේ ආර්ථික මොඩලේ වරද නිවැරදි වෙන්නේ හොරුන්ට චෝදනා කරාම. මේ රෝග විනිශ්චය වරද්ද ගන්නවා. දැන් අපේ ඔය ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුත් නිතර කියන්නේ මේ 74ක වරදක්. ඒක වැරදි. මේ මොඩලේ වරද අපි නිදහසෙන් පස්සේ ඉඳලා එහෙනම් මේ යටත් වෙච්ච සමය හොඳයිද ඒ කියන්නේ? හරි. ඒතර නිදහසෙන් පස්සේ අපි ගමනක් ආවා. අපේ දේශීය නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කරගෙන ගමනක් ආවා. දුෂ්කර ගමනක් වැනි හරි වැටි හරි ආවා. ඔව්. ඒතර මේ 77න් පස්සේ තමයි මේ සමස්ත උඩු යටි කරන්නේ මේ ආර්ථික මොඩලේ. ඒතර අපි අරම හිතුවම අපි 74ක්ම ආව ගමන මේකයි කියලා හිතාගත්තම එහෙනම් වරදිනවා රෝග විනිශ්චය. හොරකම නිසා තමයි මේ සියල්ල උනේ කියලා හිතුවොත් ඒත් රෝග විනිශ්චය වරදිනවා. හරි. ඒතර මේ රෝග විනිශ්චය වැරදවීමත් දැනුම්වත් මේ දේශපාලන ව්‍යාපාර විසින් කරනවා. ඒතර මා කියමින් හිටියේ රෙජීම් චේන්ජ් කියන එක. රෙජීම් මේ වෙනස් කිරීම අර කියන මැතිවරණයක් කරා 2015 කරේ මැතිවරණයක් කරා. ඒකට නීත්‍යානුකූලව තමයි රනිල් මෛත්‍රී ආණ්ඩුව හැදුනේ. ඒතර දැන් ගෝඨා රනිල් ආණ්ඩුව හැදෙන්නේ මැතිවරණයක් කරා නෙවෙයි බිය වැද්දීම බිත්තියට හේතු කරලා අත කරකවල තමයි මේ පත්තිරීම කරේ. ව්‍යවස්ථාවටත් විරුද්ධයි. 43 වෙනි වගන්තියේ තියෙන්නේ ජනාධිපතිවරයා බහුතර කැමැත්ත තිබෙන අය විශ්වාස කළ හැකි. ඔහුට හීනෙන් කවුරුරේ කිව්වා හරි ජානක කිව්වා හරි කියලා එහෙම බෑ. ව්‍යවස්ථාවේ තියෙන්නේ තර්කානුකූලව ඔහු ඒක පිළිගන්න ඕනේ. එක්කෝ පාර්ලිමේන්තුවේ පෙන්නලා තියෙන්න ඕන විශේෂ බහුතරය. නැත්නම් മന്ത്രിවරුන්ගේ අස්සන් සහිත එකක් ඉදිරිපත් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔහු දිනපු පක්ෂයක ප්‍රබල ලෙස ජයග්‍රහණය කරපු පක්ෂයක නායකයෙක් වෙන්න ඕනේ. නෑ එතුමාටත් දිනන්න බැරි වෙච්ච කෙනෙක්. ජාතික ලයිස්තුවෙන් එන්නේ. එහෙමනම් එතුමාට 43 වෙනි වගන්තිය යටතේ එහෙම විශ්වාසය හදාගන්න විදියක් නෑ. මේක බලහත්කාරයෙන්ම. ඒක ඇතුලින් සහ පිටතින්. මේ කියන අපදාද රාජ්‍යවාදී මෙහෙයුම කරගෙන යන පිරිස්වල මැදිහත් වීම සහ බැසිල් රාජපක්ෂ මහත්තයාගේ. දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා ඉවත් වුණාට ප්‍රශ්නයක් නෑ. එතුමාට වඩා හොඳින් ඒක කරන එතුමාගේ විශ්වාසය දිනාගත්ත කෙනා දැන් ඇතුළට ගෙනල්ලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමා කරන්නේ කඹේ අදිනකොට ගබක මැතිතුමා කඹ ඇදීමකදී කඹේ ඇතයියා මොකද වෙන්නේ? හැබැයි එතුමා ප්‍රසිද්ධ කියනවා මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මෙතෙන් ආවට විරුද්ධයි කියලා බැසිල් රාජපක්ෂ මහත්තයා. ඒ මතු පිටින් එතුමාම තමයි කියන්නේ අපි මේ අභ්‍යන්තර දේවල් කියන්නේ. රාජපක්ෂ පවුලට ආරක්ෂාව ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ගෙනාවොත් කියන එතුමා ඒක අභ්‍යන්තර කතාවක්. ඉතින් මහජනයාට ඔය බොරු කියනවා. ඒතර මම කියමින් හිටියේ රෙජීම් චේන්ජ් කියන අර සරත් මහත්මයා කියපු නිසා ප්‍රභේද තියෙනවා. මැතිවරණයකිනුත් විවිධ ක්‍රමවේද හරහා වෙනස් කරන්න පුළුවන්. මේ වගේ හොර පාරෙන් වෙනස් කරන්නත් පුළුවන්. ඊළඟට ප්‍රචණ්ඩ ආකාරයට. ඒ කියන්නේ ලිබියාව වගේ රටක. ඒ ප්‍රචණ්ඩ ආකාරයකට වෙනස් කිරීමේදී භෞතිකව වෙනස් කරනවා. දැන් ලංකාවේ කරේ භෞතිකව වෙනස් වුන්නේ නැහැ. ආණ්ඩුව මේ පළවැහැරියේ නෑ ගෝඨා ගෝහෝම් කිව්වට ගෝඨා ගෝහෝම් නෙවෙයි. එතුමා රූකඩයක් බවට පත් කරලා වෙනත් ඒජන්තයෙකුට බලය අරන් දෙනවා. ඊට පස්සේ ව්‍යවස්ථාව සංශෝධනය කරලා ඒ බලය තහවුරු කරනවා. ඒක තමයි ලංකාවේ සිදු වෙච්ච එක. ඒක මානසික බාධක වලින්ම තමයි කරේ. ඒක ලෝකෙටම උදාහරණයක්. ඒතර අර අනිත් ප්‍රභේදය තමයි භෞතිකව වෙනස් කිරීම. ඒක ඡන්දෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන්. දැන් ලිබියාව වගේ රටක ඒක ප්‍රචණ්ඩත්වයෙන් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහාම මතු කරපු ප්‍රචණ්ඩත්වයෙන් තමයි ඒ රෙජිම ඉවත් කරන්නේ. එතනත් ප්‍රභේද දෙකක් තියෙනවා ගමගේ මැතිතුමා. ඒ කියන්නේ නායකයා බලවත් නම් ඔහු නැවත බලයට එයි කියන විශ්වාසය තිබෙනවා නම් නායකයාත් විනාශ කරනවා. ඒතර නායකයා විනාශ කිරීමේ රෙජිම් චේන්ජ් එකේ ප්‍රභේද තියෙනවා තව. එක ක්‍රමයක් තමයි නායකයා නීතියට අනුව මරා දාන එක. සදාම් හුසේන් මරා දැම්මේ නාමිකව නීතියට අනුව නඩු දාලා. ගඩාපි මරා දාන්නේ නීතියට පිටින් අපරාධකාරයෝ අරගලකරුවන් විසින් තමයි මරා දාන්නේ. එතකොට මේ විවිධ ප්‍රභේද තියෙනවා මේ ලෝකයේ රෙජිම් චේන්ජ් එක අධ්‍යයනය කරාම ලංකාවේ උනේ අර වගේ පස්සේ දොරෙන් මානසික බලපෑම විත්‍යයට හේතු කරලා අත කරකවල තමයි මේක කරේ. මේක ව්‍යවස්ථාවට විරුද්ධයි. ව්‍යවස්ථාවේ බලය නැහැ. එහෙනම් ව්‍යවස්ථාවේ බලය අරන් දෙන්න තමයි දැන් මේ
21 වෙනි සංශෝධනයේ ගේන්නේ කියන එක ඉතා පැහැදිලි. එතකොට මේක ඇතුලේ මේ බලය තහවුරු කරගෙන අර බාහිර න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම මිසක් සැබෑ ලෙස මේ අර්බුදයෙන් රට ගලවා ගැනීමේ අරමුණක් තියෙනවා කියලා අපිට පේන්නේ නැහැ. එහෙමනම් සංවාදය අවශ්‍යයි. අවංකව මේ සම්බන්ධව මේ මහජනයා සමග අවංකව ගනුදෙනු අවශ්‍යයි. විසඳුම් යෝජනාවක් ඉදිරිපත් කරන්න ඕන. ඒ කිසිවක් නැහැ. ඇත්ත කියන්න ඕන. ඒකත් නැහැ. සම්පූර්ණයෙන් දැන් මේ විජේස සම්තිත පිළිබඳව කියන්නේ සම්පූර්ණ පට්ටපල් බොරු. ඒක මහජන විශ්වාසය හැදෙනවා. ඒ රැවටීම ඇතුලේ යන්නේ. දැන් ඉන්දියාවට ටාටා සමාගමට දැන් හිතන්න මේ කරපු වැඩේ. මේ පනත ගෙනාවේ මොකටද? දැන් ඉන්දියාව අක්කර 1000ක් ගන්නවා මේ ඉන්දියානු රාජ්‍ය සමාගමක් සූර්ය බල ශක්ති ව්‍යාපෘතිය. එතකොට මේ මහා පරිමාණ ව්‍යාපෘති වලට හිතුමතේට ඒ ඉල්ලන ගණන් දෙන්න තමයි මේ පනත ගෙනාවේ. ටෙන්ඩර් කැඳවීමෙන් තොරව දෙන්න. අදානිට සුළම් බලාගාරය දෙනවා ටෙන්ඩර් කැඳවීමෙන් තොරව. එතකොට මේකෙන් සුනිත්‍ය බලය දිරිගන්නේ නැහැ. දැනටමත් ගමගේ මැතිතුමා කොච්චර බොරුකාර ඉංජිනේරුවෝ ටිකක් තමා වටේ කැරකෙනවා මේක වටේ. ඇත්ත කතා කරන්නේ මහජනයට යහපත් දේ කියන්නේ ඇමතිවරයාත් එහෙමයි. මේ දෙකම වැරදි මේ. මේකේ සුනිත්‍ය බලාධිකාරී පනතේ පැහැදිලිව සඳහන් වෙනවා මෙගාවොට් 25 දක්වා බලපත්‍ර නිකුත් කරන්න පුළුවන්. ඒතොර මෙගාවොට් 25 දක්වා ටෙන්ඩර් කැඳවන්න ඕනේ. මේ මිලදී ගන්න ගණන ෆික්ස් කරන්න පුළුවන්. ඒක මිල සූත්‍රයකින් මෙන්න මේ ගානටයි ගන්නෙ. ඒතොර කවුරුත් දන්නවා. ඒතොර මේ කුඩා වහලවල් වල කර්මාන්තශාලාවල සූර්ය බල ශක්තිය ජනනය කරන අය දන්නවා මට හම්බෙන්නේ මේ ගාන. ඒක ටෙන්ඩර් කෝල් කරන්න අවශ්‍ය නැහැ. එතකොට පොදු ස්ටෑන්ඩඩ් පර්චේසිං ඇග්‍රීමන්ට් කියලා කියනවා පොදු ගිවිසුමක් ඉදිරිපත් කරන රටේ ගිවිසුමේ මොනවද තියෙන කවුරුත් දන්නවා. ඒතර මෙගාවොට් 25 දක්වා ටෙන්ඩර් කැඳවන්න ඕනේ නැහැ ගාන ෆික්ස් කරලා පොදු ගිවිසුමක්. ඒතර මෙගාවොට් 25ට වැඩි ඒවා තමයි ටෙන්ඩර් කැඳවන්න ඕනේ. දැන් ඒක ඕනේ නැහැ කියලා කියන්නේ අර ඉන්දියාවට හිතු මතයට කැමති විදිහට ඒක දෙන්න. ඒතර මේ අර්බුදය ඇතුළත් කරන්නේ තක්කඩි වැඩ. නීතිය සංශෝධනය කරන්නේ අර කියන ඉන්දියාවේ උමනාවට. දැන් මේ අද ඊයේ පෙරදා නිමල් සිරිපාල මැතිතුමා එතුමත් මේකට බොහෝසේ දායක වූ කෙනෙක්. ඒ කියන්නේ මේ අන්තර්කාලීන ආණ්ඩුව හැදෙන එක වළක්වන්න දායක වෙච්ච කෙනෙක්. මහින්ද රාජපක්ෂට අගමැතිකමවත් නොදී යුතුයි කියන කොන්දේසිය නිසා තමයි මහින්ද රාජපක්ෂ නිර්දෝෂී කියලා නෙමෙයි මම කියන්නේ. සම්පූර්ණයෙන්ම සතුරෙක් වුණත් ගමගේ මහත්මයා යටත් වෙන්න නම් බිත්තියටම හේතු කරොත් යටත් වෙන්නේ නැහැ. ඒතර මරාගෙන මැරෙනවා. ධන ගහන්න ඉඩක් ඉතුරු කරන්න ඕනේ. ඒතර මහින්ද රාජපක්ෂට අගමැතිකමත් නොදී යුතුයි කිසිවක් නොදී යුතුයි රාජපක්ෂලා අතුගා දැමිය යුතුයි කියන කොන්දේසිය ගෙනාව නිසා තමයි අන්තර්කාලීන ආණ්ඩුව අසාර්ථක වෙන්නේ. සමහරට අන්තර්කාලීන ආණ්ඩුව හැදුනා නම් ඒක චීනය සහ රුසියාව පැත්තට නැඹුරු වෙන්න ඉඩ තිබ්බා. ඒතර ඒක වළක්වන්න නම් ඉන්දියාවට මේ ආණ්ඩුව හැදෙන එක වළක්වන්න ඕන. දැන් මේවා දිහා බලන විදිහක් පොඩ්ඩක් වෙනස් කරගන්න මේ මහජනයා හැටියට අපි සමහර විට ආණ්ඩු පක්ෂයට බැන්නොත් අපි විපක්ෂද කියලා අහනවා. ඒ වගේනේ අපි ටිකක් තාම කෙටි උත්තර හදාගෙන අනිකාගේ දේශපාලන මතේ එහෙම බලන්න බෑ. ඒකෝට දැන් අපි සමහර විට මේ ප්‍රශ්න වාමාංශික දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලන මතය තුලින් දැකලා ඒ විග්‍රහ කරනවා වෙන්නට පුළුවන්. දක්ෂිණාංශික දේශපාලන පක්ෂය සහ කණ්ඩායම් ඒ තමන්ගේ දේශපාලන පක්ෂයේ දර්ශනයේ මතවාදයේ මත පදනම් වෙලා රටේ ප්‍රශ්න දකිනවා වෙන්නට පුළුවන්. හැබැයි ජනතාවට තියෙන්නේ මේ පොදු ජීවන පැවැත්මක් සහ ඔවුන්ට අවශ්‍ය පොදු ජීවන දර්ශනයක්. ඔවුන්ගේ ජීවිතයේ නිරෝගීකම සතුට අවශ්‍යතාවයන් පූර්ණය කර ගැනීම, තමන්ගේ අයත් එක්ක සන්තෝෂයෙන් ජීවත් වීම මේවා තමයි ජනතාවගේ බලාපොරොත්තු. ජනතාවට ආයේ මේ ආණ්ඩුව ගන්නවත් මේ ඊළඟ සැරේ ඡන්දෙට එන්නවත් නැහැ. ඉතින් මේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු නොවන ආකාරයෙන් හැසිරීම තමයි බොහෝ විට ඔවුන්ගේ කෝපයට හේතු වෙලා තියෙන්නේ. මේ කෝපේ පුපුරා යාම ගොඩක් තිබුණා. අපි කිසිසේත් භෞතික තත්වයන් නැත්නම් මේ දේවල් ගිනි තැබීම් සාහසික ලෙස අමානුෂික ලෙස පහර දීම සහ ඝාතන අනුමත කරන්නේ නැහැ. හැබැයි අපි මරා දැමිය යුත්තේ ක්‍රමවේදය පුද්ගලයන් නොවේ. ඒ නිසා ක්‍රමවේදය මරා දැමීමටත් ක්‍රමවේදය හඳුනා ගන්න. වසන්ත බණ්ඩාර මහත්තයා වැරදි නිවැරදි වචනයක් පාවිච්චි කරා මේ රෝග විනිශ්චය කියන කාරණයට අපි ඇත්තටම ප්‍රමුඛතාවය දීලා තියෙනවා. අපි ඓතිහාසිකව දුන්නද එහෙම එකක් මේ අර්බුදයේ කට උඩට ආවන් පස්සේ තමයි මේක විග්‍රහ කරන්න යන්නේ. ඒ වෙලාවේ අපිට විග්‍රහ කරන මනෝභාවයක් නැහැ ඇත්තටම. එහෙම සීරුවෙන් දේශපාලනිකව මේක කියවා ගැනීමේ වෙලාවක් නැහැ අපිට දැන්. අපි තා වේගයෙන් අපි කාර්යබහුලලා සමාජ මාධ්‍ය ඇතුලේ
පහුරුග ඉන්න ගොඩක් වෙලාට බෞතරයක්. ඒකට ඒ අයට හැඟෙන දේශපාලන මතය සහ මේක ඓතිහාසිකව විප්ලවවලට මුහුණ දීලා රටේ වෙනස්කම් දැකපු අයගේ දේශපාලන මතය හා සංසන්දනයකට හසර පොළොව වගේ. ඉතින් අපි හිතා ගන්න ඕනේ ඉස්සරහට මේ ප්‍රශ්නේ ඇත්තටම හරවන්න ඕන නම් රට හරවන්න ඕන නම් අර්බුදයේ හෙට දවසේ විසඳන පැත්තට ගෙනියන්න ඕන නම් අපිට කරන්න තියෙන ප්‍රධාන කාරණා කීපයක් තියෙයි. අපි විරාමයෙන් අනතුරු ඒ පිළිබඳව කතා කරමු. අපි යනවා අවසන් විරාමයට නැදෙන්න අප සමග. නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමග එක්වන්නේ. දැන් ඔබ මේ සාකච්ඡාව දිහා බලාගෙන කල්පනා කරනවා ඇති මේ කවුරු ගැනද කතා කරන්නේ කියලා. ඇත්තටම මේ අපේ රට ගැන ඔබ ටිකක් මොහොතක් හිතලා බලන්න. ඔබේ හිත නවත්තලා බලන්න, පොඩ්ඩක් හිතලා බලන්න අපිට මොනවද එන සංඥා මොනවද කියලා. අපි දිනපතා මේ පුවත් එක්ක සම්බන්ධ වෙනවා. පිටස්තර සමාජයත් එක්ක යම් සම්බන්ධතා අපිට ඇති වෙලා තියෙනවා. හැබැයි මේ සම්බන්ධතා එක්ක අපිට එන සංඥා තාම නරකයි, තාම අයහපත්. මිනිසුගේ ජන ජීවිතය තා බරපතල අන්දමින් කඩා වැටෙමින් තියෙනවා. මේ රට නෙවෙයි වැටෙන්නේ මිනිසුගේ ජීවිත. අපි රට වැටෙනවා කියලා කියන්නේ එහෙම වැටෙන්නේ මිනිසුගේ ජීවිත සමාජය. සුමිත් මහත්මයා දැන් මේ කාරණා මත පදනම් වෙලා අපි දන්නවා විශේෂඥයින් විස්තීර්ණව කවුරු හරි ගෙනලා පිටස්තරයෙන් සැලසුම් කරන්න බෑ. එතුමගේ වගේ මැජික් කණ්ඩායම් වලට ගෙනලා මේ රට හදන්න බෑ. හැබැයි දැන් උදාහරණයකට ගත්තාම දැන් මේ ආහාර අර්බුදයක් ගැන අපි පහුගිය වතාවත් කතා කරා. හැබැයි මේ දවස්වල මේ මාස 3ක් විතර යනකම් අපිට කොස් ගස්වල යට ඉදීදී වැටි යනවා, කොස් යට බිම පුරාක් තියෙනවා. දැන් අපිට මේ අපතේ යන ආහාර ටික කළමනාකරණය කරගන්න මා දන්න තරමින් ආහාර තාක්ෂණය ගැන පරීක්ෂණ කරන කට්ටිය ඉන්නවා, විශ්වවිද්‍යාලවල ඉන්න කණ්ඩායම් ඉන්නවා, මේ ආයතන තියෙනවා. දැන් ඒ ආයතන වල කාර්යභාරය මොකද්ද? දැන් මම කියන්නේ අපි එහෙම සූදානමක් නැහැ. අපි එහෙම සූදානමක් නැති જાතියක්. ඇත්තටම එහෙම අපිට ඊළඟ මොහොතට සූදානම් වීම කියලා කියන්නේ සල්ලි අරන් ණයට බඩු ගේන්න හදන එක විතරයි. අපි ළඟ තියෙන දේවල් පොළොවේ රකින්න, පොළොවේ පොහොර ටික රැක් ගන්න දන්නේ නැහැ. පොරොට කොහෙන් හරි ගෙනලා දාන්න තමයි අපි දන්නේ. ගෙදර තියෙන දේවල් කන්න දන්නේ නැහැ. ගෙදරට පිටින් මලු පිටින් ගේන්න තමයි දන්නේ. මේ මෑතේ විඳන් අපේ මානසිකත්වය මම හිතන්නේ බරපතල විදිහට උඩ යටි කර වෙලා තියෙනවා. ඒතකොට මේ අපේ කැපකිරීම, දැන් අපේ සහභාගීත්වය අවශ්‍යයිනේ. ඒ කියන්නේ ඡන්දේ දීලා අපි ආපහු ගෙවල් වලට වෙලා නිදාගෙන සහනාධාර මල්ලක් ඒ වගේ කියලා හිතාගෙන බෑ. ඒතර මහජනයාගේ අතින් ලොකු වරදක් වෙන්නේ නැද්ද මේ වෙලාවේ? මහජනයාත් සූදානම්ද? අදාළ ආයතන සූදානම්ද? මොකද්ද අපි කරන්න ඕනේ මේ වෙලාවේ? අර්බුදය කළමනාකරණ විසින් හිතාමතා මේක ජනතාවගේ අමතක කිරීම සහ ජනතාවගේ අවශ්‍යතාවය මේ එදිනෙදා කෑම බීම ගැන විතරක් කියන දේ පිළිබඳව ඒකේ විවාදයක් නැහැ. හැබැයි අපිව යම්කිසි වෙලාවකට කවුරු හරි කෙනෙක් අපි නොදැන වතුරකට තල්ලු කෙරුවොත් ඔහුට බැන ඉඳලා හරියන්නේ අපි මේ වතුරෙන් ගොඩ එන්න ඕන. ඒක නිසා ජනතාවට මේ පත් කරලා තියෙන තත්ත්වයෙන් වතුරට තල්ලු කෙරුවා වගේ මේ රජයට නිලධාරීන්ට මේක බැන ඉඳලා වැඩක් නැහැ. ඔවුන්ගේ රාජකාරිය කර ගැනීම සඳහා අපිට තියෙනවා. මට සමා වෙන්න මේ අපි යන්නේ මාතරට. මාතරෙන් ඉන්නවා මායාදුන්න මහත්මයා. අයබෝන් මහත්තයා මේ මට දුක් ගැනවිල්ලක් වගේ මේ පණිවිඩය කියන්න තියෙන මේ ප්‍රදේශයේ ගොඩක් කුඹුරු නැහැ. කුඹුරු වැඩ කරන මිනිස්සු අඩුයි. තියෙන්නේ කුරුඳු තේ රබර් වගේ ඒවා. ඉතින් මේ හැමෝම ඉන්නේ මේ කඩෙන් හාල් ගෙනල්ලා කන කට්ටිය අද මේ හාල් කිලෝ එකක් රුපියල් 300යි. ඉතින් මේ හරි හාල් හොයාගන්න බැරුව මේ පත්‍ර වටේ දුවන පිස්සෝ වගේ. ඉතින් මේ රුපියල් 300ට හාල් කන්න තරම් වත්තමක් මේ නෑ මහත්මයා. ඉතින් මේ දුක් ගැනවිල්ල කියන්න කෙනෙකුත් නෑ, අහන්න කෙනෙකුත් නෑ. කරවල 500ක් රුපියල් 1000යි. මිරිස් 500ක් රුපියල් 1000යි. ඒ විදිහට ජීවත් වෙන්න හරි අමාරුයි මේ නිකන් රජෙක් නැති රාජ්‍යයක් වගේ මේ ප්‍රදේශේ. ඒකයි දුක් ගැනවිල්ල. මොකද මේකට කරන්නේ කාටද කියන්නේ මේක කියන එකයි දැනගන්න ඕන. බොහොම ස්තුතියි ඔබතුමන්ට. අපි කනගාටු වෙනවා, අතිශය කනගාටු වෙනවා. අපි කොහොම හරි අපි දන්නවා මේ තත්ත්වයේ පියමන් කරන්න පුළුවන් වෙයි. සුවිත් මහත්මයා ඔබතුමාට අවස්ථාව එක පැත්තක් තමයි එතුමා කිව්වේ. දැන් මම කිව්වා වගේ වතුරට තල්ලු කරලානේ තියෙන්නේ දැන්. සමස්ත ජනතාවම වතුර. එහෙනම් මේකෙන් ගොඩට ඇවිල්ලා තමා තල්ලු කරපු එක හොයාගෙන ඉන්න කන්ට ගහන්න ඕනේ. හරිද? එහෙනම් එතෙන් ගොඩට එන්න බෑ. ඒතකන් ජීවත් වෙන්න බෑ. එක්ක ගිල්ලා මැරෙන්න ඕන. එහෙමනම් රමහත්ය කිව්වා වගේ දැන් බත් නැති වුණොත් බත් වලට විකල්ප හොයාගන්න වෙනවා. කවුරු හරි කෑ ගහලා කියන්න පුළුවන් මේ ඔය අර එක දේශපාලනඥයොත් කියලා තියෙනවා මම අනුකුමාර මහත්තයා දෙකද මේ කැලෑකොස් කාලා මේක කරන්න බෑයි කියලා. හැබැයි කැලෑකොස් හරි කණ්ඩ වෙනවා මේ කොට එනකම්. ඒ හින්දා
හැම පුද්ගලයාම මේකෙන් ගොඩ එනකම් අර පිරිමැස්ම පුරුදු වෙන්න ඕන. ගෑස් ලිප ගෑස් පොලිමේ ඉඳලා හරියන්නේ නැහැ. දර කෑල්ලක් හොයා ගන්න ඕන. දර ලිපක් හදා ගන්න ඕන. මේ ඒ වගේම උයාපියා කනකොට Tamanට කැලෑ කොලෑ කන්න පුරුදු වෙන්න ඕන. Tamanට මේ කොස් අල බතල කන්න පුරුදු වෙන්න ඕන. ඉතින් බත්ම ගිලින්න වෙන්නේ නැහැ. බත් නැත්තම් මොකද කරන්නේ? හැබැයි ජීවත් වෙන්න බත් හදා ගන්නකම් බත් හදලා දෙනකම් බත් හදලා දෙන්නේ නැති එක මේ තොපිතුමා මේක කෙරුවේ ගිහිල්ලා උන්ව දඬු කදේ ගහනකම් අපි එතකන් ජීවත් වෙන්න බෑ. එහෙනම් ජනතාවට මම කියන්නේ වගේ ජනතාවට මේ වෙලාව අර පිරිවැස්ම අනිවාර්යෙන් පුරුදු වෙන්න ඕන. ඔබතුමාගෙන් තමයි අහන්න ඕනේ මේ ප්‍රශ්නේ. ඔබතුමා ඒකට සුදුසු කියලා මම හිතනවා. දැන් ඔබතුමා දීර්ඝකාලීනව මේ පාම් පිටි වලට සටන් කරන්නේ. ඔව්. මේ රටට පිටි එපා කියලා. ඔව්. කිරි පිටි වලට සටන් කරන්නේ. ඔව්. දැන් ඔබ සටන දිනලා තියෙනවා. සටන දිනලා කියන්නේ මම හිතන්නේ අපේ අරගලේ නිසා නෙමෙයි අර්බුද විශ්ෙන් එතෙන්ට තල්ලු වෙලා තියෙනවා. කිරිපිටි කියලා ගත්තොත් කිරිපිටි මේ රටේ කිරිපිටි අපේ අවශ්‍යතාවයට නිෂ්පාදනය කරලා නැහැ. දැන්ට කිරිපිටි කියන එක නිෂ්පාදනය කරන්නේ මම හිතන්නේ මේ පැල්වත්ත සමාගම විතරයි. ඔහුගේ මම දන්නා ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් ඔහිට නිෂ්පාදනය කරලා කිරි නැහැ. ඒ නිසා මේ මිනිස්සුලා දැන් කිරි පරිහරණය අත්හැරලා තියෙනවා. එතුමට චෝදනා තියෙනවා මේ එතුමා ප්‍රමාණවත් තියෙනවා. එතුමාගේ මහා ගොවිපළවල් නැහැනේ. එතුමා කරන්නේ ගොවියෝ නිෂ්පාදනය කරන කිරි ටික අරගෙන එතුමාගේ මේ නිෂ්පාදන ආයතනයට දාලා ඒවා විසිරි වේලණය කරලා පැකට් කරලා දෙනවා. ඉතින් ඔහුටත් කිරි කොහෙන් හරි වෙළඳ පොලේ කියන්නේ ගොවියන් තුල තියෙනවා නම් ගොවියෝ නිෂ්පාදනය කරලා තියෙනවා රජයකට මැදිහත් වෙලා ඒකට හදන්න උපකාර කරලා තියෙනවා නම් ඔහු විතර නෙමෙයි තවත් අය හදයි. එතකොට දැන් මේ තියෙන කිරි ටික මදි මේ ප්‍රධාන වශයෙන් අර මේ ඉහළ වෙළඳ පොලක් තියෙන යෝගට් වගේ දේවල් කරගෙන ජීවත් වෙනවා. මේක කිරි වැඩි වෙලා නැහැ. ඉතින් අපි ජයග්‍රහණය කරලා තියෙනවා කියන එක මම එහෙම වචනෙන් කියන්න මම ඒක එච්චර ඒක වෙන්නේ නැහැ. මේ අර්බුදය තුල මිනිස්සු නොකර බැරි කමන කිරි බොණ්ඩ කිරි එක පැත්තෙන් කිරි වල මිල ගණන් වැඩි. ඒක මේ මිනිසුන්ට ඒක පරිහරණය කරන්න තරම් මිලදී ගැනීම ශක්තියක් නැහැ. ඒක නිසා කිරි නොබී ඉන්නවා. ඉස්සර ඕක දාලා දිය කරලා හැඳි දෙක තුන දාලා දිය කරපුවා සමහර එක හැන්ද දානවා වෙන්නේ. ඒකට නොබී ඉන්න වෙන්න පුළුවන්. පිටි ආශ්‍රිත කෙටි කෑම නිෂ්පාදනය ශීඝ්‍ර වශයෙන් කඩා වැටෙනවා. ඔව්. එතකොට ජනතාව මේ පිටි ආශ්‍රිත නිෂ්පාදන වලින් අයින් වෙනවා. එතකොට ඒක සාපේක්ෂ වාසියක් බවට පත් වෙනවා මහජන සෞඛ්‍ය ඉහළ නැංවීම සඳහා. ඒක ඇත්ත. එතකොට අපි වෙන්න ඕනේ අපි මේවා විකල්ප වලින් අපි මේවා පුරවන්න ඕනේ. මේ ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. ඒතර දැන් උදාහරණයක් කියලා ගත්තොත් දැන් අඩුම මිලට තියෙන්නේ උළුඳු වඩයක් රුපියල් 100යි. උළුඳු වඩ රුපියල් 100 අඩුම මිල. රුපියල් 100න් ඉහළට තමයි තියෙන්නේ. ඒතර දැන් උළුඳු හැබැයි උළුඳු වගා කරන්න පුළුවන් දෙයක්. දැන් අවුරුදු 3කට ඉස්සෙල්ලා නාමිකව කතා කරලා උළුඳු වල පිටරට පටවන කතාවකුත්. හැබැයි උඳු හැදුපු මිනිහට නෑ. අද කහ වගේ. අද කහ වෙලා තියෙන උදුමාම කර රුපියල් 50ට බහැලයි කියලා. කහ මිනිස්සු හැදුවා. හරිද? ඒතර ඒකට වෙළඳ පොලක් හදාගන්න ඒක ක්‍රමානුකූලව ඒකට මැදිහත් වෙන්න සම්පකාරකමක් හෝ ආණ්ඩුව මොකක්වත් මැදිහත් වෙලා නැහැ. හැබැයි ඊළඟට ගත්තම අපි පාම් පිටි ගැන කතා කරනවා. පාම් පිටි ගැන අපි හැමදාම කතා කරලා කිව්වේ පාම් පිටි වලට විකල්ප මේ රටේ හදන්න ඕනයි කියලා. අද වෙලා තියෙන්නේ පාම් පිටි මේ අපිට ඩොලර් නැතිකමයි හදන රටවල් වලින් දෙන්නේ නැතන. විදේශයෙන් විදේශීය වෙළඳ පොලේ තිරිඟු පිටි වලින් 130කට ආසන්න ප්‍රමාණයක් දෙන්නේ රුසියාව සහ යුක්‍රේනය. යුද්ධයන් නිසා ඒගොල්ලෝ දෙන්නේ නැහැ. ඊළඟට ඇමරිකාව, චීනය සහ ඉන්දියාව. ඉන්දියාව සම්පූර්ණයෙන් නතර කරලා තියෙනවා. චීනය සම්පූර්ණයෙන් නතර කරලා තියෙනවා පිටරට. චීනයට ඔවුන්ගේ නිෂ්පාදනය මදි ඔවුන්ගේ පරිහරණය සඳහා. ඇමරිකාවේ මේ වෙනකොට 10%ක් ඔවුන්ගේ නිෂ්පාදනය බහලා තියෙන අවුරුදු 10කට පස්සේ තියෙන අඩුම තිරිඟු නිෂ්පාදනය. එතකොට ඉතින් අපිට තිරිඟු දෙන්නේ නැහැ. ඒවා වෙන තැන් වලට යනවා. ඒතකොට ඒක නිසා අපිට මේ මෙතෙක් කල් අපි කියපු කතන්දරේ දැන් ඉබේම පාම් ගණන් ගිහිල්ලා පිටරටින් ගෙනල්ලා හදන උළුදු වඩේ ගණන් ගිහලා ඒක මෙහි හදන දේවල් හදන්න පුළුවන් දේවල් කරන්න ඕන. ඔව් ඉතින් දැන් මාස 3ක් කොස් තියෙනවනේ ඉතින් අපිට කොත්තුම ඕන නම් කොස් කොත්තුවක් දාගන්න පුළුවන්. වසන්ත බණ්ඩාර මහත්තයා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාගේ ප්‍රශ්නය ඒක නෙමෙයි දැන් අපිට තියෙන්නේ දැන් රටක් නිතරම අපි දන්නවා අපේ ගෙදර අර්බුදයකදී අපට මේක විසඳා ගැනීම සඳහා අසල්වාසීන්ගේ සහාය අවශ්‍ය වෙනවා. ඒ වගේ තමයි රටක ජාතික වශයෙන් මේ වගේ කඩාවැටීමකදී ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යයි. ඒකෝට දැන් ලංකාව මේ විදේශ සම්බන්ධතා කළමනාකරණය අතින් දැන් අපි දන්නවා සමහර රටවල් වල IMF එකෙන් ණය ගත්තේ නැති රටවල් තියෙන්න පුළුවන්. විශාල වශයෙන් දියුණු රටවල් අරන් තියෙනවා. ඒක තමයි කාරණේ. ඒක දැන් මේ අපේ වගේ රටක් මේ රට ඇතුලේ ආර්ථික කළමනාකරණ ක්‍රියාවලිය සඳහා වේදී විදේශ සම්බන්ධතා
පවත්වා ගැනීමේ යම් ප්‍රමිතීන් යම් සාධනීය තත්ත්වයන් සලකා බලා තිබෙනවාද? ඒ ගැන කිසියම් පූර්ව විනිශ්චයක් පුරෝකථනයක් අපිට තියෙනවද? එහෙම නැතුවද අපි මේ ගණතුරු කරන්නේ මේ දැන් රුසියාවේ සම්බන්ධව ඇතිවෙච්ච සිද්ධියත් එක්ක මම මේ ප්‍රශ්නේ විමසන්නේ. අපිට මොකද්ද මේ ඊළඟ පියවරේදී ජාත්‍යන්තර සම්බන්ධතා කෙබඳු ආකාරයෙන් බලපාවිද ශ්‍රී ලංකාවේ අනාගතයට? ඕ ගමක ශ්‍රී ලංකාව කියන්නේ අර රස්ත්‍යාදුකාරයෝ පිරිච්ච ප්‍රදේශයක ජීවත් වෙන රූමත් කාන්තාවක් වගේ රටක්. ඉතින් අපිට හැම දවසකම මේ රටට මේ ඉතිහාසයේ අවුරුදු 2500ක අපි ප්‍රධාන ආක්‍රමණ 13කට මුහුණ දීලා තියෙනවා. මේ රට යටත් කර ගැනීමේ ඌමනාව මේ අධිරාජ්‍යවාදී බලවේගවලට සදාකාලික ඌමනාව. ඒතර ඉන්දියාව ගත්තම 1932 විතර තමයි ඉන්දියාවේ හිටිය සර්දාර් පනික්කාර් කියලා ප්‍රධානම පෙළේ විද්වතෙක් රාජතාන්ත්‍රික විද්වතෙක් එතුමා කියනවා ශ්‍රී ලංකාව කියන්නේ නේපාලය සිකීමය ටිබෙටේ වගේ ඒ රටවල් ඇතුළත්ව ශ්‍රී ලංකාවත් ඉන්දියාවේ යටත් විජිතයක් බවට පත් කරගත යුතුයි කියලා. අර්ධ යටත් විජිතයක්. අර්ධ යටත් විජිතයක් කියන්නේ ඒක ගෙවුසුම් වලින් ආර්ථික පරාධීනත්වයෙන් තමයි යටත් විජිතය බවට පත් කරගන්නේ. ඒතර ඒ න්‍යාය තමයි අදත් ඉන්දියාවේ සංවිධානයේ පිළිගන්න න්‍යාය. ඒතර මේ මෑත කාලේ ඊයේ පෙරේද සුබ්‍රමණියම් ස්වාමි කියනවා ශ්‍රී ලංකාවේ අර්බුදය ඉන්දියාවට හතුරු රාජ්‍යයන් විසින් යොදා ගැනීම වළක්වන්න ඕන. එහෙම වැළැක්වීම සඳහා හමුදාමය මැදිහත් වීමක් වුණා එකත් කරන්න ඕන කියලා. ඒ කියන්නේ මාර කලින් කිව්වේ අර తాවකාලික ආණ්ඩුව හැදුනා නම් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට ගේන්නේ නැතුව සමහරට ඒ හැදෙන ආණ්ඩුව රුසියාව සහ චීනය පැත්තට හැරෙන්න ඉඩ තිබ්බා. රුසියාවෙන් ඉන්ධන හම්බෙනවා නම් ගෑස් ටික හම්බෙනවා නම් චීනෙන් ඩොලර් මිලියන 7-8ක ණයක් හම්බෙනවා නම් මේ අර්බුදයෙන් ගොඩනගෙන්න මේ වැරදි නිවැරදි කරගන්න ඕනේ. එහෙම නැතුව මේ යන විදිහට ණයක් හම්බුනා කියලා ගොඩ යන්න බෑ. මේ මොඩලේ වෙනස් කරගෙන ගොඩ යන්න අවශ්‍ය තත්ත්වය නිර්මාණය වෙනවා. හැබැයි ඉන්දියාවට ඒක නෙවෙයි ඕන. ඉන්දියාවට අපිට දිගටම හුස්ම ගන්න ඔක්සිජන් විතරක් දීලා යන්තම් සේලයින් විතරක් දීලා මේ ලෙඩාව දැඩි සත්කාර එකකේම දිගට තියාගන්න. ඒතර මේ ක්‍රියාවලිය ඇතුලේ ඉන්දියාව දැන් බලන්න අර කියපු ඉන්දියාවට හතුරු රාජ්‍ය විසින් මේක අර්බුදේ පාවිච්චි කරයිද? පොඩි උදාහරණයක් ඔබතුමා කිව්ව විදිහට මේ රුසියානු ගුවන් යානය. රුසියාව ලෝකයේ රටවල් දෙකට බෙදෙනවා රුසියාවට හිතවාදී සහ හිතවාදී නොවන කියලා. හිතන්න අපි හිතවාදී නොවන ගොඩට වැටුනොත් අපි මොන තරම් අර්බුදයකට. ඒතකොට අපි ඉන්දියාවේ අනුකම්පාවට යටත් වෙලා ඉන්න සිද්ධ වෙනවා. දැන් චීනය කොහොමද තරහ කරගෙන තියෙන යම් පමණකට. ඒතකොට අපිට මේ තනි ආධිපත්‍යයකට යටත් වෙලා ඉන්න සිද්ධ වෙනවා. දැන් ඒරෝෆ්ලොට් යානයේ කතන්දරේ ගත්තම ඒක අධිකරණ නියෝගයක් තමයි. හැබැයි අධිකරණ නියෝගය ගත්ත විදිය ගත්තොත් එහෙම ඒ නීතිච්ච සමාගම් ගුවන් යානය ඇවිල්ලා පැය දෙකක් ඇතුළත ලෝකයේ කාර්යක්ෂම අධිකරණ ක්‍රියාවලිය වෙන්න ඕනේ. එතකොට කෙසේ නමුත් මිනිසුතුමා නියෝගය දෙන්නේ ඒරෝෆ්ලොට් සමාගමට වාරණ නියෝගය පනවන්නේ. මේ ගුවන්තොටුපළ අධිකාරියට නෙවෙයි. හැබැයි පිස්කල්වරයා සහ නීතිච්ච සමාගමේ නීතිඥයෙක් ගුවන් යානයක වේගයෙන් යනවා ගුවන්තොටුපළට. ගිහිල්ලා ටවර් එකට නගිනවා. උන්ට එහෙම නගින්න අයිතියක් නැහැ. ඒකට විශේෂ අවසරයක් ගන්න ඕන. නැගලා තර්ජනය කරනවා ගුවන් කබන් පාලකවරයාට නවත්තපන්. නැත්නම් ඔබට අධිකරණයේ උදහසට ලක් වෙනවා. අධිකරණයට අපහාස කරා වෙනවා. ඒක බොරුවක්. මිනිසුතුමා නියෝගය නිකුත් කරන්නේ ඒරෝෆ්ලොට් සමාගමේ දේශීය ඒජන්තවරයාට. ගුවන් ගමන් පාලකට දෙන්නේ නෝටිස් එකක්. දැනුම් දීමක් පමණයි. එතකොට මේ යම් පුද්ගලයෝ පිරිසක් මේ ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුම් කර නියලුණා. රුසියාව තරහ කරවීම සඳහා ක්‍රියාවලියක් එතන සිදු වුණා. අද වෙනකම් පරීක්ෂණයක් නැහැ, කනගාටු ප්‍රකාශ කිරීමක් නැහැ. නිවැරදි කරන්න ගත්ත පියවරක් නැහැ. ඒකට ගොදුරු වෙනවා. එතකොට නම් දවසාන මොහොතේ කතා කරා ගිහිල්ලා මේ එහෙම කතා කරලා රාජතාන්ත්‍රික ප්‍රශ්න බේරන්න බෑ. ඒතර මේ මෙතන වරදක් වුණා. ඒ වරද පිළිබඳව පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒක අද වෙනකන් ජනාධිපතිතුමා මට්ටමේ ඒකට කනගාටු ප්‍රකාශ කළා නැහැ. මේ ඇමතිවරයා අරමේව බයිලා කියලා තියෙනවා. ඒක එහෙම හරියන්නේ නැහැ. මේ මහ විශාල වරදක් කළේ. එතකොට ඒක රුසියානු රාජ්‍යයට එරෙහිව කරපු ප්‍රහාරයක් හා සමානයි. ඒතර මේ අර්බුදය වර්ධනය කරන්න විවිධ ක්‍රියාවලි සිද්ධ වෙනවා. අපි තව තවත් අමාරුවේ දාන්න. අපේ මිත්‍රයෝ අපෙන් දුරස් කරන්න. ඉන්දියානු දෘෂ්ටියෙන් කතා කරොත් ඉන්දියාව අතුලේ මතයක් හැදෙනවා. බොහෝ තේ ප්‍රකාශ කරලා තියෙනවා, මාධ්‍යවල ප්‍රකාශ කරලා තියෙනවා මේ
දීර්ඝකාලයක් අපි චීනය වගේ රටවල ගනුදෙනු කරා. නිසා මේ චීනය මේ ණය දීලා හිර කරපු රටක් වගේ කියන මතය ඉන්දියාවට ගිහිලා තියෙන නිසා චීනය විසින් අගතියටපත් කරපු රාජ්‍යයක් කියලා. නෑක පට්ටපල් බොරුවක්. අපි චීනයෙන් අරන් තියෙන ණය ප්‍රමාණය අපේ සමස්ත විදේශීය ණය වලින් 10%ක්. හරි? ඒක අප්‍රිකාව වගේ රටවල් අරන් තියෙන ණයත් එක්ක ගත්තම ඒක බොහොම පොඩි ප්‍රමාණයක්. මේ වාණිජ ණය තමයි අපේ 147ක් වාණිජ ණය. ඔය කියන මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පාලන කාලේ තමයි වාණිජ ණය වලින් 70%ක් ගන්නෙ. ඒවා චීනෙන් ගත්ත ණය නෙමෙයි. ඒ නිසා ඒවා බොරු කතා. කෙසේ නමුත් මේ ක්‍රියාවලිය ඇතුලේ චීනය සහ රුසියාව අපෙන් තරහ කරන්න. එතකොට තමයි අපි වැඩිපුර ඉන්දියාව පැත්තට යටත් වෙන්න සිද්ධ වෙන්නේ. ඒතර මේ ට්‍රක් එකේ අරන් යන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි මේ දේවල් අපට ගුවන් සමාගම විකුණපන්. එතකොට අපේ රටවල් 60 ගණනක ගමනාන්ත 100 ගණනක් තියෙනවා අපිට. ඒ සියල්ල එක්ක විකුණන්නේ අපි. ඉඩම විකුණන්නේ ගෙදරයි ඉඩමයි ගහකොළ ඔක්කොම එක තමයි අපි විකුණන්නේ දැන් මේ. ඒක වික්කම් පස්සේ ආයිතියක් නැහැ. ග්‍රවුන්ඩ් හැන්ඩලින් කාගෝ සියල්ල. සමත්තල ගුවන්තොටු පොළත් අවසානයේදී. එතකොට දැන් මෙතනට තල්ලු කරන්නේ අපිව බඩගින්නේ තියලා යටත් කරවලා වෙන විසඳුම් නැහැ අපේ විසඳුම් බාරගනින් කියන තැනට මේ ගේනවා. දැන් නිමල් සිරිපාල මහත්තයලා තාවකාලික ආණ්ඩුව හැදෙන්න දෙන්නේ නැතුව ඒක අවුල් කරලා මෙතනට ගෙනාව රනිල් වික්‍රමසිංහ මහත්තයා ගේන තැනට පාර කපලා දැන් එතුමා තමයි ඔය ගුවන් තොටුපොළ විකුණන්න දැන් වැඩේ ලෑස්ති කරන්නේ. දැන් එයාලා මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සුද්ධ කරලා දෙනවා. වැඩි සේවකයෝ අයින් කරලා මෙච්චර කල් කරේ නැහැ. පාඩු ලබන විදියට පාඩුවත් ආණ්ඩුව දරලා සේවකයෝටත් අයින් කරලා පිරිසුදු කරලා ටාටා සමාගමට විකුණන්නේ. ඒතර අපි ඉන්දියන් කාර්යයක් වගේ තමයි මේ රටේ ඉන්න වෙන්නේ. තීන්දුව ජනතාවට බාරයි. ඔබට කුමන ආකාරයේ අරගලයක්ද පැවරලා තියෙන්නේ? දැන් හෙට දවසේ අපිට මොකක්ද කරන්න තියෙන්නේ කියන කාරණේ හිතා ගන්නට බැරි තරමට අපි කොහේ පැත්තකට ගමන් කරනවා. අර්බුදයේ හෙට දවස කතා කිරීමේදී අපිට බොහොම සෝචනීය තත්ත්වයන් බොහොමයක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි අපිට හෙට දවසක් අවශ්‍යයි. අපි ඔබ නිකමට කල්පනා කළොත් ඔබේ ගෙදර සහ නිවැසියන් සහ ඔබේ පවුල කිසියම් අගතියකට නැත්නම් මේ වගේ පසුබෑමකට ආර්ථික කඩාවැටීමකට ලක් කළොත් ඔබට සිද්ධ වෙන්නේ ආය නැගිටින්න. වැටෙන හැම තැනකටම නැගිටින්න අවශ්‍යතාවයක් තියෙනවා. නැගිටින්න උවමනාවක් තියෙනවා. නැගිටින්න හැකියාවකුත් තියෙනවා. ඒකෝර දැන් අපිට පුළුවන් ගෙදර වහලි විකුණන්න, දොරවල් ජනෙල් ගලවලා විකුණන්න, ගෙදර තියෙන බඩු මුට්ටු විකුණන්න ලේසි. හැබැයි ආය හම්බ කරන්න හරි අමාරුයි. ඒ නිසා රටක් හැටියට ජාතියක් හැටියට අපි නිවහල් නිදහස් බොහොම ස්වදේශිකයන් හැටියට අපි තාම කතා කරන්න උත්සාහ කරන්නේ මේ රටේ අභිමානය ගරුත්වය පිළිබඳ කතාවක්. ඒ නිසා ඉන්දියානු යාචකයින්ගේ සහ එයාගේ ආධාර මත යැපෙන්න වෙලා තියෙන අපිට මීට වඩා විකල්ප නැද්ද? අපි අනාගතයේදී වඩා යහපත් වූ රටක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් ඔබ සිතකින් හරි ඔබේ ක්‍රියාවෙන් හරි ඔබ යමක් ඔප්පු කර පෙන්නාවි. අපි මේ සාකච්ඡාව ඉස්සරහට ගෙනියමු. එක් රැයකින් අපිට මේ සිහිනය සැබෑ කරගන්න බෑ. හැබැයි අපි දිගටම මේ වෙනුවෙන් සටන් කළ යුතුයි. ඒ සටන ඔබේ ජීවිතය, ඔබේ බිම, ඔබේ මහ පොළොව ඒ සියල්ල සුරක්ෂිත කරමින් කරන්න කියන ආරාධනයත් එක්කම උදා වූ සමයේ, ප්‍රසන්න වූ සමයේ පොසොන් සතියයි ගෙවන්නේ. අපි හැමෝටම කියන්නේ ඔබත් මේ රටේ පාලකයෝවත් මේ පොළොවේ අයිතිකාරයෝ නෙවෙයි, ඔවුන් බාරකාරයෝ. මේ මහ පොළොව ආය පාරිශුද්ධ භූමියක් හැටියට අපේ අනාගත මිහිතලයේ පොඩි උන්ගේ අතේ තියන්න ඕනේ. ඒ නිසා අපි මේ සියල්ල පරිස්සම් කරලා ආදරයෙන් රැකබලා ගැනීම ඔබේත් මගේත් වගකීම සහ යුතුයකම්. ඒක තමයි මිහිඳු දර්ශනයේ, මිහිඳු දහමේ, බුදුදහමේ මිහිඳු සමිඳුන් අපිට ගෙන වැඩියේ. ඒ බවත් මතක් කරමින් සන්තෝෂයෙන් පින් පිරුණු සතියක් හෙට ගත කරන්න. ස්තුතියි වසන්ත බණ්ඩාර මහත්මයා, වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා, වෛද්‍ය සුමිත් වණ්ඩාරච්චි මහත්මයා ඔබ දෙපළට මේ යහපත් වූ ප්‍රාර්ථනා වෙනුවෙන් රටමැදට හැමදාම අපේ ආරාධනය පිළිගෙන එනවට ඔබට ජයග්‍රහී සතියක්, සුබ හෙට දවසක්, යහපත් වූ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අපි ගිහිල්ලා එන්නම්. ඔබට උතුම් වූ තෙරුණේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. ගිහිල්ලා එන්නම්.